අද මේ ගිය සතියේ දැන් අපි කතා කරේ මාකටිං මික්ස් එක ගැන. ඒතර මාකටිං මික්ස් එක කියන්නේ අලෙවිකරුවෙක් සමාගමකට කම්පැනි එකකට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න පාවිච්චි කරන්න පුළුවන් උපාය මාර්ගික මෙවලම් පට්ටලයක්. ඒකට කියනවා. ඒක භාණ්ඩ සඳහා P4 විදිහට මූලිකව මොකද හේතුව මේ සේවාවල තියෙන විශේෂිත ලක්ෂණ නිසා මොනවාද ඒ ලක්ෂණ අස්පෘශ්‍ය බව, වෙන් කළ නොහැකි බව, ඒ වගේම මේ විනාශ වෙන සුළු බව, perishability සහ මේ වරින් වර වෙනස් වෙන සුළු බව සේවාව. ඒ ලක්ෂණ නිසා සේවාවක අමතර පීඩනයක් එකතු වෙනවා. නමුත් භාණ්ඩයක මූලිකවම ගුණාංග වටිනාකම ගණදරපත මේක මිලදී ගන්න ඕන වෙනත් කියන එක කාරණේ තීරණය වෙන්නේ ප්‍රොඩක්ට් කියන සාධකයේ මත මූලිකව. ඒ වගේම මේ සේවාවක ගුණාත්මක භාවය තීරණය වෙන්නේ සේවාවේ පිරිනැමීමේ අවස්ථාවේදී ඩෙලිවරි එකේදී මම කියනවා. ඒ ඩෙලිවරි එකට සම්බන්ධ වෙනවා පුද්ගලයන්, process, physical agents කියන සාධක තියෙනවා. ඒකේ අපිට නිශ්චිත භාණ්ඩයක් හඳුනා ගන්න බෑ සේවාවක. නේ? හැට පේන දෙයක් මේ අතර දැනෙන දෙයක් නැහැ. අපිට හැඟෙන දෙයක් තමයි තියෙන්නේ. ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නැහැ. දැනෙන දෙයක් තමයි තියෙන්නේ. හැඟෙන දෙයක් තමයි තියෙන්නේ සේවාවක. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ගුණාත්මක භාවය සඳහා හේතු වන සාධක තුන විදිහට මේ සේවාව ලබා දෙන පුද්ගලයන් මොකද අනිවාර්යයෙන්ම සේවාවක ලක්ෂණ නිසා සේවාව ලබා දෙන පුද්ගලයෙක් ඉන්න ඕන. ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවය අනුව ලබා දෙන සේවාව වරින් වර වෙනස් වෙනවා. හරි අපිට අතින් අල්ලන්න බෑ. අනිත් එක තමයි මේ සේවාව ඒ වෙලාවට ලබා දෙන්න කියන්නේ ඒක යකේ යනවා නැවත ඒක ලබා ගන්න බෑ. මොකද මේ පුද්ගලයාගේ ඊළඟ අවස්ථාවේදී ඉන්නේ ඒක. අතේ ඔන්න ඔය හේතු නිසා සේවාවේ ගුණාත්මක භාවය සේවාව පිරිනමන අවස්ථාවේදී ලැබෙන නිසා සේවාවක අලෙවි මිශ්‍රයේ ප්‍රධානතම සාධක තුන වෙන්නේ ඔය කියපු P4ට අමතරව විශේෂයෙන්ම මේ කියන P3 පුද්ගල සාධකයේ ක්‍රියාවලිය process සාධකයේ සහ මේ අනිත් එක physical evidence කියන සාධකය. එහෙම නැත්නම් භෞතික සාක්ෂි කියන සාධකය. නමුත් භාණ්ඩයක අපිට අතින් අල්ලන්න පුළුවන් ඈට පේනවා ඒ වගේ දෙයක් තියෙන නිසා භෞතික භාණ්ඩයක් තියෙන නිසා භාණ්ඩ අලෙවියේදී සම්බන්ධ වෙන අලෙවි මිශ්‍රයේ මූලික සාධක හතර P4 විදිහට ගන්නවා. ඒක භාණ්ඩය P ප්‍රොඩක්ට් කියන සාධකයේ තමයි වැදගත්ම සාධකය වෙන්නේ. ප්‍රොඩක්ට් කියන සාධකයේ තමයි වැදගත්ම සාධකය වෙන්නේ. ඒ අනුව තමයි ඒතකොට ඒකේ P4 තියෙන අනිකුත් price, place, promotion කියන සාධක තුන ඒක ස්ථානය ප්‍රවර්ධනය සහ මිල කියන සාධක තුන ගැන දැන් හැන්ඩල් එකකින් සාකච්ඡා කරා. ඒ වගේම people, process, physical evidence පුද්ගලයන්, භෞතික සාක්ෂි සහ ක්‍රියාවලිය කියන සාධක තුන ගැන සාකච්ඡා කරා. අද අපි බලමු තවත් වැදගත් මාතෘකාවක් තමයි අලෙවි සැලසුම් කරණය. අලෙවි සැලසුම් කරණය කියන්නේ ඕන වෙලාවක යම්කිසි අනාගතයේදී සිද්ධ වෙන්න තියෙන දෙයක් වේලාසනින් පූර්වයෙන් සැලසුම් කරලා යම්කිසි ක්‍රියා මාර්ගයක් කරා ඉම්ප්ලිමන්ටේෂන් එක කරා ඒ අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය. සැලසුම් කරන්නේ කළමනාකරුවෙක් කරන්න මූලිකම කාර්යයක්. එතකොට කළමනාකරුවෙක් කියන පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම මූලික කාර්යයන් හතරක් කරන්න ඕනේ. මේ මූලික කාර්යයන් හතරෙන් එකක් තමයි සැලසුම් කරන්නේ. සහ ප්‍රධානතම කාර්යයක්. ඒ සැලසුම් කරන්නේ දන්නේ නැති කළමනාකරුවෙක් නෙමෙයි. සැලසුම් කරන්නේ එහෙම සැලසුම් කරපු දේවල් වල ඉලක්කත්පත් කරගන්න අවශ්‍ය සම්පත් යෙදවීම තමයි සංවිධානය කියන්නේ. ඒකට දෙවෙනි කාරණාව තමයි කළමනාකරුවෙක් කරන්න ඕන සංවිධානය කිරීම. තුන්වෙනි කාරණා තමයි මෙහෙයවීම, ලීඩින්. ඒකට අවශ්‍ය පුද්ගලයන් භෞතික සම්පත් නෙමෙයි මානසික සම්පත් කියන සාධකය. පුද්ගලයන් කියන සාධකය, සේවකයන් කියන සාධකය මෙහෙයවීම කළමනාකරු කරන්න ඕනේ. අනිත් එක තමයි පාලනය කිරීම.
ඒ අදාළ ඉලක්ක අත්පත් කරගන්නවද නැත්ද කියන එක බලයිම. එහෙම අත්පත් කරගන්නේ නැත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඒක අත්පත් කරගන්න පුළුවන් මට්ටමට නැවතපත් කරගෙන තමයි පාලනය කරන්නේ. මෙතනදි කරන්නේ අපි අලෙවි සැලසුම් කරන. ඉතින් අනාගතයේදී සාධක පරිසර විශ්ලේෂණය කරලා ඒ පරිසර සාධක මත පදනම් වෙලා අනාගත ඉලක්ක අපි සකස් කර ගන්නවා. ඒ ඉලක්ක සකස් කරගෙන ඉවරලා අවශ්‍ය සම්පත් ඒක රාශී කරලා සම්පත් යොදවලා අත්පත් කරගන්න සංවිධානය තමයි කරන්නේ. සැලසුම් කරන්නේදී අනාගතය අවිනිශ්චිතයි. ඒවා වෙනස් වෙන එක බලක්වන්න බෑ. මොනවා වේද කියන කියන්න බෑ. ඒකට අවිනිශ්චිතතාවය නිසා අනිවාර්යයෙන්ම එළඹෙන දේ තමයි අවධානය. ඒදී අවධානය කියන්නේ බලාපොරොත්තු වෙන ඉලක්කපත් කර ගැනීමට ඇතිවන බාධාවක්. හරි. අනිවාර්යයෙන්ම ඒ බාධාව නැති වෙන්න පුළුවන් අපි අපේ ඉලක්කපත් කරගන්න බැරි. ඒකට සැලසුම් අපි කරන්නේ මෙන්න මේ බාධාවන් මොනවද අභියෝග මොනවද අරගෙන ඒවට අවශ්‍ය විදිහට ෆේස් කරන්න මුහුණ දෙන්න විකල්ප සැලසුම් සකස් කරනවා. මේ දේ සිද්ධ වුණා ඊළඟට අපි මොකද්ද කරන්නේ? මේක සිද්ධ වුණොත් මොකද්ද කරන්නේ? අනාගතයේ පරිසරයේ පරිසර සාධක අවාසිදායක ලෙස බලපාන පරිසර සාධක මොනවද කියලා සොයාගෙන ඒ වගේම අභ්‍යන්තරයේ තියෙන අවාසිදායක පරිසර සාධක සොයාගෙන ඒවා අවබෝධ කරගෙන අනාගත ඉලක්ක අත්පත් කරගන්න. මේ සැලසුම් කරන්නේදී වෙනස් වීමට මුහුණ දෙන එක තමයි මූලිකවම කරන්නේ. ඊළඟට ආයතනයේ තවන් කරන මොකද්ද කියන එක හැමෝටම ඒකයන්ට පේනවා ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ පාර්ශ්වකරුවන්, සේවකයෝ, අයිතිකරුවෝ, සමාජය ඒ සියලු දෙනාම දන්නවා රයිට් ඊළඟ අවුරුද්ද මේ ආයතන ඉලක්කය මොකද්ද? කොතෙන්ද යන්නේ? ඒකට ඒක වර්ධනයක්ද, බිඳවැටීමක්ද, පවත්වාගෙන කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. අනාගතයේ අභියෝග අරමුණු සාධක අත්පත් කරගන්න. ඒක ආයතනයක ජීවිත කාලය කියන්නේ පුද්ගලික ජීවිත කාලය වගේම තමයි විවිධ තීරණ ගන්න සාධක බලපාලා තීරණ ගන්න අනාගතයේ අභියෝග වල මුලින්ම අනාගත අපි ආයතනයකට පුද්ගලික වගේ ඒ අත්පත් කරගන්න විවිධ එන්න පුළුවන් අභියෝග වලට මුහුණ දීලා අරමුණු සාර්ථක කරගන්න සැලසුම් කරන උදව්. වෙනස් වීම වල නම් ඒකට අනාගතයේදී මේ දේ වෙයි. මේ COVID-19 අනාගතයේදී මෙච්චර මානව සංඛ්‍යාවක් ආසාදිත සංඛ්‍යාවක් වෙයි කියන උපකල්පන විවිධ සාධක භාවිතා කරලා ප්‍රොජෙක්ෂන් පුරෝගත මේ කාලේ ලබන මාසයේ වෙනකොට එමු උපරිම මට්ටමකට යකින් අපේක්ෂා කරනවා. ඒකෝට වේලාසනින් අපි මේ වෙනස් වීම වලට මුහුණ දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැන් මේ දවස්වල ලොක්ඩවුන් කියලා තියෙනවා. එහෙම නැත්තම්. ඒ වගේ ඥානයකට ඒකේ එන්න පුළුවන් වෙනස් වීම වලට නම්‍යශීලී කාර්ය දක්වන මහසු නම් සලස්නවා සැලසුම් කරන්නේ කියලා. අපි තුමු අනාගතයේදී මොනවද නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන්න අලුතෙන් නිෂ්පාදන ක්‍රියාවලියක් සේවා ක්‍රියාවලියක් ආයතන එකතු වෙනවා. ඒකද අවශ්‍ය දැනුම තියෙන සේවකයෝ ගන්න ඕන අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සම්පත් යොදවන්න ඕන. ඒවා වේලාසනින්ම සකස් කරගෙන තියා ගන්නවා මේ කාලයකට මේ දේවල් කරගන්න ඕන කියලා. ඒක සැලසුම් කරන්නේ නැස්වීම වලට නම්‍යශීලී ලෙස සුබගාමී ප්‍රතිචාර දක්වන්නේ උදව් වෙනවා. අපි ගත්තොත් මූලිකවම සැලසුම් කිරීමේ ක්‍රියාවලිය ගන්න පුළුවන් පළවෙනි එක තමයි විශ්ලේෂණය. අනිවාර්යෙන්ම වර්තමාන තත්ත්වය සහ අනාගතයේදී එන්න පුළුවන් පරිසර සාධක විශ්ලේෂණය කරන්න ඕන. විශ්ලේෂණය කරන්නේ පරිසර සාධක. ඒක පරිසරය මූලිකවම කොටස් දෙකක් තියෙනවා. පරිසරය මූලිකවම කොටස් දෙකක් තියෙනවා. ඉතින් අපිට මේ විදිහට මේ වෙන් කරන්න පුළුවන්. දැන් බැංකියෙන් අපේ ආයතනය. ඒතර
ආයතනයට එළියෙන් ඉන්නවා අපේ ආයතනය සමාන කටයුතු කරන වෙනත් බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන. ඒක තමයි කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එක. එහෙම නැත්නම් තරගකාරී පරිසරය. ඒක අපිට පරිසරය මේ විදිහට කඩා ගන්න පුළුවන්. මූලිකවම කඩා ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. දැන් ඔය නිල් පාට රවුමින් බැංක් කියලා සඳහන් කරලා තියෙන්නේ අපේ අභ්‍යන්තර ආයතනයේ සීමාවන් වලින් ඇතුලේ තියෙන දේවල්. අභ්‍යන්තර පරිසරය. ආයතන සීමාවන් වලින් එළියේ තියෙන දේවල් තමයි කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එක. තරගකාරී වන්නේ පරිසරය. ඒක බාහිර පරිසරයද බාහිර පරිසරයේ කොටස් තුනකට කැඩලා තියෙනවා. තරගකාරී පරිසරය, ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට්. එහෙම නැත්නම් උපක්‍රමික පරිසරය අපි ගත්තොත් මේ ලංකාව ඇතුලේ තියෙන පරිසරය කියලා අපිට ගන්න පුළුවන්. දැන් කොම්පිටිටිව් එන්වයරන්මන්ට් කියන්නේ දැන් මගේ බැංකුව මොකක් හරි ඒ කියන බැංකුව නම් ඒ කියන බැංකුවට අමතරව තියෙන බැංකු නොවන මුල්‍ය ආයතන අනිකුත් මුල්‍ය කටයුතු කරන වෙන සමාගම් මාකට් එක වෙන්න පුළුවන් ඉන්ෂුරන්ස් මාකට් එක වෙන්න ඕන එක. ඒ වගේ නේද? ඒක තමයි තරගකාරී පරිසරය. ඒකට සම්බන්ධ අනිත් සියලුම දේවල් රට තුල තියෙන පරිසරයේ දෙපාර්තමේන්තුව පුළුවන් සමාන පරිසරය වෙනවා. ඒක තමයි උපක්‍රම පරිසරය වෙන්නේ. ඊළඟ එතනින් එහාට ගෝලීය විදියට ලෝකයේ වෙනස් සම්බන්ධය අපිට ගන්න පුළුවන් පරිසරය කියලා. ගෝලීය පරිසරය කියලා. හරි මේ විදිහට අපිට පුළුවන් පරිසරය කඩා ගන්න. එතකොට අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයේ විශ්ලේෂණය තමයි විශ්ලේෂණයේ විදිහට අපි සඳහන් කරන්නේ. ඊළඟට සැලසුම් කිරීම අරමුණුවත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ගය සකස් කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කිරීම. ඊළඟට ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ ඉම්ප්ලිමන්ට් කරන්න. සැලසුම ක්‍රියාත්මක භාවයට පත් කිරීම වෙනම් සම්පත් යෙදීම සහ තීරණ ගැනීම වලින් ඉලක්කත්පත් කර ගැනීම තමයි ක්‍රියාත්මක කිරීම. සහ පාලනය කිරීම. පාලනය කිරීම කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අදාත්පත් කරගත්තු සකස් කරගත්තු ඒවත් කරගනිමින් මේ ඉලක්කත්පත් කරගත්තු ප්‍රමාණය එහෙම නැත්නම් ඒක කරගෙන නම් ඉදිරියට ඒක ක්‍රියාත්මක කරන්න ඉලක්කත්පත් කරගත්තේ නැත්නම් නැවත ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය උත් අදාළ ඉලක්ක ගන්නා මට්ටමට මේ නැවත ක්‍රියාවලිය පරිවර්තනය කිරීම තමයි පාලනය කිරීමේදී වෙන්නේ. පාලනය කිරීමේදී වෙන්නේ. ඊගොම සැලසුම් කිරීම ප්‍රතිඵලදායක තත්ත්වයට පත් කරගන්න මේ කොටස් ටික සම්පූර්ණ වෙන්න ඕන. සැලසුම් කිරීම තුළ තියෙන මූලිකවම පරිසර විශ්ලේෂණය මගින් අනාගතයේදී අත්පත් කරගන්න ඉලක්ක සහ අරමුණු උපාය මාර්ග. සැලසුම් කිරීමේ ක්‍රියාවලිය මූලික කරුණු දෙකක් එතන මූලික අවස්ථා දෙකකදී අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් එක. ඒකට ඒකෙදි වෙන්නේ ආයතනයේ සම්පූර්ණයෙන්ම සමස්තයක් විදිහට බාහිර පරිසරයේ තියෙන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා, තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම්. හරි? ඒකට ඇත්තටම මේක බාහිර පරිසරයේ සාධනා වැඩියෙන් ගන්නේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වෙනස් වෙන්නේ. මොනවද ඒගොල්ලෝ ඩිමාන්ඩ් කරන්නේ? තරඟකරුවෝ කොහොමද හැසිරෙන්නේ? අන්න ඒ වගේ දේවල් මත පදනම් වෙලා සමස්ත ආයතනයටම සකස් කරන සැලසුම තමයි උපාය මාර්ගික සැලසුම. ඒකට උපාය මාර්ගික සැලසුම ඇතුළතමයි අපි අපේ මෙහෙයුම් ක්‍රියාවලිය එහෙම නැත්නම් අලෙවි සැලසුම සකස් කරගන්නේ. ඒක ගොඩක් වෙලාවට පදනම් වෙන්නේ අලෙවි මිශ්‍රය, නිමැවුම, වෙළඳපොළ කොටස, ආයතනයේ උපාය මාර්ගික ව්‍යාපාර ඒකක ක්‍රියා විදිය ඒ දේවල් මත තමයි. එතකොට දී කියන ක්‍රියාවලිය ඔපරේෂනල් ප්ලෑන් එක නිමත ඔපරේෂනල් මෙහෙයුම් සැලසුම සකස් කරගන්නේ අලෙවි දෙපාර්තමේන්තුව සඳහා ආයතනයක සකස් කරන මූල මාර්ග සැලසුම මත පදනම් වේ. මේක මත පදනම් වෙනවා. අලෙවි සැලසුම් කියලා වෙනම ගන්න පුළුවන් ආයතනික කර්මු අලෙවි කරන විගණනයේ සතු අත විශ්ලේෂණය අලෙවි අරමුණු දැන් මේ
කරුණු තුනක්. එය උපාය මාර්ග සැලසුමේදී මොනවාද අපේක්ෂා කරන්නේ? කොතෙන්ද යන්නේ? ඒ අනුව අලෙවි වැඩි කරගන්න අවශ්‍ය සාධක අලෙවි කරන ගණනයේදී අපි සලකා බලමු. ඒකෙදි ශක්තියෙන් දුර්වලතා අවස්ථා තර්ජන ශබ්ද ඒ සාධක විශ්ලේෂණය අරමුණු සකස් කරගන්නවා. ඊළඟට අලෙවි උපාය මාර්ග අලෙවි කරන වැඩසටහන් මේ විදිහට තමයි අපිට අනාගත සැලසුම් කරන ක්‍රියාවලියක්. උපත මෙතන ආයතනික අරමුණු සමස්ත ක්‍රියාවලිය ඔන්නේ අර උඩින් කියපු උපාය මාර්ග මත පදනම් වෙච්ච සැලසුම කියන එක විදිහට සලකන්න බලන්න. ඒකේ අනිකුත් ඔය අලෙවි කරන විගණනයේ නම් පල්ලයට තියෙන ක්‍රියාවලිය ටික සකස් කරන්නේ ඔපරේෂනල් ප්ලෑන් එක විදිහට මත මේ ක්‍රියාවලිය විදිහට. මොකද ආයතනයේ සමස්ත උපාය මාර්ග මත පදනම් වෙලා තමයි අලෙවි කරන දෙපාර්තමේන්තුවේ උපාය මාර්ග සකස් කරන්නේ. ඉතින් පරිබාහිරව සකස් කරගන්න බෑ මේ මොහොතේ. ඒත් ආයතනයේ උපාය මාර්ගය එක පැත්තකදී අලෙවි උපාය මාර්ගය තව පැත්තකදී. මේ දෙක අනිවාර්යෙන්ම අලෙවි උපාය මාර්ග යටත් වෙන්න ඕන සමස්ත උපාය මාර්ග තුලට. ඒ වගේම තව තියෙනවානේ ඒකේ විවිධ මේ අංශ දැන් ශාඛා ජාලය. ඒගොල්ලන්ගේ උපාය මාර්ග අර කියන සමස්ත ආයතනයේ උපාය මාර්ගය යටතේ තියෙනවා. ෆිනෑන්ස් අංශයක් තියෙනවා සමස්ත උපාය මාර්ග ඇතුළේ. ආයතනික අරමුණු ආයතනයේට අවශ්‍ය දිශාව ආයතනය කොයි පැත්තටද යන්නේ මොනවද සැලසුම් කරන්නේ මොන පැත්තටද යන්නේ කියන එක තීරණය කරනවා. ඒකට එතනදී ලොකු සාධක තමයි සලකා බලන්නේ පරිසරයේ තියෙන. ඒ තියෙන ලොකු සාධක සලකා බලන්නේ. අනිත් එක මේ සාධක ගණනය කරන්න පුළුවන් ඒවා වෙන්න ඕන. අරමුණු කිසිම වෙලාවක ගණනය කරන්න බැරි දේවල් ගත්තොත් අපිට ඒක ළඟා කරගන්න බෑ. අපි කොහොමද මෙෂර් කරන්නේ? මොකද පාලනය කියන සාධකය මේ ඉලක්ක අත්පත් කර ගැනීම සාර්ථකව වුණාද නැද්ද කියන එක තීරණය කරන්න උපකාරී කරගන්න. පාලනයක් වුණොත් තමයි මේ සාධක මොදෙල් සිද්ධ වෙලා කියලා. එහෙම නැත්නම් පාලනය කියන්නේ මේ පාලනයෙන් ඉලක්ක අත්පත් කරගත්තොත් තමයි අපේ උපාය මාර්ගය අපේක්ෂා කරන ආකාරයට සිද්ධ වෙනවා කියන එක පිළිබඳව අපිට තක්සේරුවක් වෙන්නේ. එහෙම තක්සේරු කරන්න මේක මානින්න පුළුවන් කම. ආයතනයක අරමුණු ස්මාර්ට් වෙන්න ඕනේ. කියන්නේ මෙතන අකුරු පහක් අරමුණු ස්මාර්ට් වෙන්න ඕනේ කියලා. ඒක ස්මාර්ට් කියන්නේ අකුරු පහක මුල් ස්මාර්ට් කියන්නේ පළවෙනි S එක කියන්නේ ස්පෙસિෆික්. SPECIFIC ස්පෙસિෆික්. ඒ කියන්නේ නිශ්චිතයි කියන එක. උර අරමුණක් නිශ්චිත වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ලබන අවුරුද්දේ අපේ සේවිංස් බිලියන 1කින් වැඩි කරගන්නවා. බිලියන 1කින් වැඩි කරගන්නවා නිශ්චිතයි. බිලියන 1යි. M කියන්නේ measurable. MEASURE measurable මැනිය හැකි. measurable මැනිය හැකි. මනින්න පුළුවන්කම තියෙනවා. දැන් බිලියන 1 කියන එක අපිට මනින්න පුළුවන් නේ. A කියන්නේ attainable 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 අත්පත් කර අත්පත් කරගත හැකි. මොකද අත්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. බිලියන එකක් කියලා අපිට අත්පත් කරගන්න බැරි නම් උදාහරණයක් විදිහට දැන් මේ අවුරුද්දේ තියෙන්නේ අපේ මිලියන 100යි සේල්ස් growth එක.
අපි ලබන අවුරුද්දට කියනවා බිලියන් එකක් වෙනකන් යනවා කියලා. ඒක කී ගුණයක්ද? 10 ගුණයක් වැඩි කර ගන්න ඕනේ. ඒක අල්පත් කරගන්න පුළුවන්ද බැයිද කියන එක පිළිබඳ මේ ගැටලුවක් තියෙනවා නේ. attainable. R කියන්නේ realistic. 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 යථාර්ථ මේ කියන පරිසර සාධකත් එක්කලා ගැළපෙන යථාර්ථවාදී ඉලක්කයක් වෙනවා. realistic. T කියන්නේ time bound. TIMEBOUND. TIMEBOUND. time bound. ඒ කියන්නේ අපිට නිශ්චිත කාලයකදී අත්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ අවුරුද්දේ අවසානයේදී එහෙම නැත්නම් අපි කියවොත් එන්න 2022යි 12යි 31 මත 2021යි 12යි 31 දිනට සේවිංස් ඉතිරි කිරීමේ ශේෂය රුපියල් බිලියනයක් දක්වා වැඩි කරගන්නේ. අන්න ඒක අරමුණක්. ඒතර අපි මේ අරමුණට එන්නේ පරිසර ඒ විදිහට වාසිදායක ලෙස බලපාන නම් විතරයි. දැන් මොන අපි අපේ තුමු 2000 මුලදී සකස් කරන 20යි 12යි 30 කරනකොට සේවිංස් බිලියනයක් වැඩි වෙනවා කියන්නේ. අතරමැද්දේ මොකක්ද ආවේ? කොවිඩ් අර්බුදය ආවා නේ. කොවිඩ් අසංගතය ආවා. ඒකකොට සියලු දේම වෙනස් වුණා. එහෙනම් අන්න දැන් අපිට අර ඉලක්කයට යන්න බෑ. ඒක පැහැදිලියි. මොකද පරිසරයේ අවාසිදායක සාධක ගොඩක් අනපේක්ෂිත වැඩි වුණා. මොකද අපි කවුරුත් දන්නේ කොවිඩ් අර්බුදය ආවේ. ඒවා අනපේක්ෂිත. අන්න ඒ වගේ වෙලාවට ඉලක්කය එවනම් වෙනස් කරගන්න ඕනේ නැවත පරිසර සාධක සලකලා බලලා 2021 දිනට ඉලක්කයක් දෙන්න. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ගියා නම් පරිසර පිළිබඳව තක්සේරුවක් තියෙනවා. අපිට මේ බිලියන එකකින් ඉලක්කයට යන්න පුළුවන් වෙනවා. ඒතර අපි අර උපාය මාර්ග සකස් කිරීමේදී මෙහියුම් ක්‍රියාවලිය තුළ අපි බලනවා මාසෙන් මාසෙට එකට කොච්චරද මේ ඉලක්කය අපිට අපිටම අවුරුද්දක් තුල බිලියන් එකකට යනවා කියලා. එහෙමනම් පළවෙනි බිලියන එකයි. දෙවෙනි මාසේ බිලියන් 2යි. තුන්වෙනි මාසේ හතරවෙනි මාසේ සිංහල අවුරුද්දට මිනිස්සු ලෑස්ති වෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඉතිරි කරන්නේ. එහෙමනම් ඒකෙන් ඔන්න පල්ලෙහාට ওই විදිහට එකතුව ගිහිල්ලා අවසාන එකක් එන්න ඕන 12යි 30. තව සමස්ත ප්‍රතිඵලය සමාන වෙනවා. අපි මාසින් මාසේ බලනවා ජනවාරි මාස 31 බලනවා කොහොමද මේ ප්‍රමාණය ආවේ කියලා. ඒක පාලනය කරනවා කියන ක්‍රියාවලිය අපිට මේක මෙෂර් කරන්න පුළුවන්. මෙෂර් එක ස්මාර්ට් වුණොත් තමයි එහෙම කරන්න පුළුවන්. පළවෙනි මාසය ඇතුළත මිලියන් 100ක් එන්න ඕන. අපි බැලුවා රයිට් මිලියන් 110ක් කියලා නම් අපිට ඉස්සරහා ඉලක්කයක්පත් කරගන්න පහසුයි. දෙවෙනි මාසය ආද වෙනකොට මිලියන් නෝන 150යි ඇවිල්ලා තියෙනවා. ඒතකොට එහෙනම් පෙබරවාරි මාසය තුල මොන හරි විශේෂ සාධකයක් නිසා අන්න අපි පරීක්ෂා කරලා බලන්න. ඇයි එහෙම උනේ කියන්නේ? ඇයි එහෙම උනේ කියන්නේ? දැන් මාර්තු මාසයේ වෙනකොට එන්නම් මිලියන 200යි අපි දැම්මොත් 50යි කියලා ඒ මාසෙ මොකද වියදම් වැඩි වෙන මිනිස්සුන්ට අපි ඉතිරි කිරීම බලාපොරොත්තු වෙන 250යි. අන්න ඔය විදිහට අපි සකස් කරගන්නවා. සකස් කරාම ඒක මන් ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් සියල්ල ස්මාර්ට් වෙන්න ඕනේ. අවදායතාව උදාහරණයක්. ඒ වගේම තියෙන සමහර ගණනය කළ නොහැකි අරමුණු unquantifiable. මේවර ප්‍රකාශයේ තියෙනවා. එන වර්තමාන තත්ත්වයේදී අනාගතයේදී අත්පත් කරගන්න තත්ත්වය. දැන් උදාහරණයක් විදිහට සේවක මණ්ඩලයේ පුහුණුව තුලින් කාර්යක්ෂම සේවක මණ්ඩලයක් සකස් කරගන්නවා. ඒක අපිට ටික මෙෂර් කරගන්න අමාරුයි නේ. මෙෂර් කරගන්න අමාරුයි. ඒක මණ්ඩලයේ ගුණාත්මක භාවය ඊළඟට යක් මෙෂර් කරගන්න අමාරු නෝ ඒ වගේ ඉලක්ක ඉවර ප්‍රකාශයක් තුළ තියෙනවා. ඒවා unquantifiable. හැබැයි මතක තියාගන්න අපේ උපාය මාර්ගවල වැඩියෙන්ම තියෙන්න ඕන මනින්න පුළුවන් ස්මාර්ට් ඒවා. හරිද? ඒව තමයි මූලික ජයග්‍රහණ සාධක විදිහට අපිට ගන්න. key success factors. උදාහරණේ ලාභදායීතාව. අපේ ලාභදායීතාවය වැඩි ප්‍රමාණයකින් වැඩි කරගන්නවා කියලා දාන්න බෑ මේ උපාය මාර්ගික සැලසුමක්. අපි දාන්න ඕන
ලාභදායීතාවය බිලියන් 1කින් වැඩි කර ගන්නවා. එහෙම නැත්නම් ලාභදායීතාවය බිලියන් 2කින් වැඩි කර ගන්නවා. ස්පෙસિෆිකලි දානවා. සමහර ක්වොන්ටිෆයි කරන්න බැරි දේවල් සඳහන් වෙන්න ඕන. නමුත් ඒවට වඩා වැඩියෙන් තියෙන්න ඕන ප්‍රධාන ජයග්‍රහණ සාධක එතකොට ආයතනයේ අනාගතය රඳා පවතින්නේ අන්නේ මෙෂර් කරන්න පුළුවන් සාධක මත. ඊළඟට අලෙවි විගණනය ගත්තොත් දැන් අලෙවි විගණනය ගැන අපි කතා කරේ. විගණනය කියන්නේ අලෙවි කාර්ය සාධනය නම් පිණිස අරමුණු උපාය මාර්ග ක්‍රියාමාර්ගය ඇතුළු ගැටලු හඳුනා ගැනීම අවස්ථාන. ඒතර අනිවාර්යයෙන්ම දැන් මාකටිං ප්ලෑන් එක හදන්න ඉස්සෙල්ලා මාකටිං ඔඩිට් එකක් කරන්න ඕන. අර ඔඩිට් එක දැන් මූලිකවම ආයතනය උපාය මාර්ග සැලසුම ස්ට්‍රැටජික් ප්ලෑන් එක හදද්දී පරිසර විශ්ලේෂණය කරනවා. පරිසර විශ්ලේෂණය කරලා ඉවරලා තමයි අරමුණු සකස් කරගන්නේ. හරි? අරමුණු සකස් කරගන්නේ. එතකොට ඒ අරමුණු අපි ඊළඟ මේ හෑන්ඩ් අවුට් එකේදී මේ ඔය අරමුණු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න මම මේකදී විස්තර කරන්නේ නැහැ. ඉතින් අපි යමු ඉස්සරහට. ඒ අරමුණු මත පදනම් වෙලා අලෙවි දෙපාර්තමේන්තුව අලෙවි කරණයට අදාළ වන මූලික කරුණු පිළිබඳව විගණනයක් කරලා අවශ්‍ය උපාය මාර්ග සකස් කරනවා. ඒතර මේ මගින් මැක්‍රෝ මයික්‍රෝ එන්වයරන්මන්ට් එක බාහිර සාර සහ ශුද්ධ පරිසරය අභ්‍යන්තර පරිසරයේ අලෙවි උපාය මාර්ග අලෙවි මිශ්‍රය ඒතකොට අර බාහිර ශුද්ධ පරිසරය සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නේ උපාය මාර්ගික සැලැස්මට සකස් කරන විශ්ලේෂණය තුලින්. හරි? අභ්‍යන්තර පරිසරයත් උපාය මාර්ග සැලැස්මේදී අපි විශ්ලේෂණය කරනවා. ඊට අලෙවි උපාය මාර්ග අලෙවි මිශ්‍රය අලෙවිකරණ සඳහා වන අභ්‍යන්තර ආයතන ව්‍යුහය ඒ දේවල් අපි සාකච්ඡානේ අලෙවි උපාය මාර්ග තුල. එහෙම නැත්නම් මාකටිං ප්ලෑන් එක තුල. මෙතනදී ශතුවත කියලා සඳහන් කරා ශක්ති දුර්වලතා අවස්ථා සහ තර්ජන. ශක්තියින් දුර්වලතා strengths weaknesses opportunities and threats. ඒක මූලිකවම ගත්තහම දැන් මේකේ තියෙන විදිහට අවස්ථාවක් කියන්නේ බාහිර පරිසරයේ තියෙන වාසිදායක සාධකයක් ඕනෑම එකක්. දැන් මේ කොවිඩ් ප්‍රශ්නේදී සමස්ත ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් වුණාට සමහර ඒවාට වාසිදායක තත්ත්වනේ. දැන් සැනිටයිසර් ඒ කියන්නේ සෞඛ්‍ය උපාංග එහෙම නැත්නම් සනීප ආරක්ෂක උපාංග සනීප ආරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතන ඊළඟට කොවිඩ් වලට බෙහෙත් හදන සමාගම් ඒගොල්ලන්ට මේක විශාල ධන උල්පතක් නේ. ඒක ඒගොල්ලන්ට වාසිදායක පරිසරයක් වෙනවා. සමස්ත ආර්ථිකයට මේක අවාසිදායකයි. එතකොට මේ අදාළ සමාගම් වලට බෙහෙත් නිපදවන සමාගම් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ නිපදවන සමාගම් මාස්ක් මුහුණු ආවරණ ඒවා හදන සමාගම් ඒගොල්ලන්ට මේක ඔපෝචුනිටි එකක්. හරි? අනිකුත් නිෂ්පාදන සමාගම් සේවා සපයන සමාගම් අනිකුත් සමාගම් වලට මේක ත්‍රෙට් එකක්. ඒතර ඔපෝචුනිටි එකක් කියන්නේ වාසිදායක බාහිර සාධකයක්. ඒක වාසිදායකද අවාසිදායකද විදිහට බලපාන්නේ ඒ සමාගමේ ක්‍රියාකාරීත්වය තුළ. ඒතර අවාසිදායක සාධක ත්‍රෙට්ස් විදිහට හඳුන්වනවා බාහිර දේ. ඊට ස්ට්‍රෙන්ත්ස් කියන්නේ වාසිදායක අභ්‍යන්තර සාධක. වාසිදායක අභ්‍යන්තර සාධක. weaknesses කියන්නේ අවාසිදායක අභ්‍යන්තර සාධක. දැන් උදාහරණයක් විදිහට ගන්න මේ කොරෝනා ප්‍රශ්නේදීම සමහර සමාගම් වැක්සින් එක ඉන්ජෙක්ෂන්ස් හදලා මාකට් එකට දැම්මානේ. ඒක ලෝකයේ බෙහෙත් නිපදවන සමාගම් කොච්චර ඉන්නවද? ලෝකයේ බෙහෙත් නිපදවන සමාගම් ගොඩක් තියෙනවා. ඒතර ඒ සමාගම් අතරින් අභ්‍යන්තර ශක්තිය වැඩි. එhmenan අභ්‍යන්තර වාසිදායක අභ්‍යන්තර සාධක වැඩි සමාගම් ඉක්මනට පරීක්ෂණ කරලා අවශ්‍ය මේ බෙහෙත නිෂ්පාදනය කළා සාමික පරීක්ෂණ කරලා අනුමැතිය අරගෙන වෙළඳපළට දාලා ඒගොල්ලෝ මාකට් එකේ ලීඩර්ස්ලා වෙලා විශාල විදිහට මේ වෙලාවේ මුදල් හම්බ කරා. හරි? එතකොට බෙහෙත් නිපදවන තව සමාගම් වල අභ්‍යන්තර වාසිදායක තත්ත්වයකට වඩා අභ්‍යන්තර අවාසිදායක තත්ත්වයක ඒගොල්ලන්ට මොනවා හරි සාධක ඇති.
ඒ අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න බැරි. එක්කෝ ඒගොල්ලෝ ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ නෙවෙයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ට යන්ත්‍ර සූත්‍ර නැහැ සමහරවිට. එක්කෝ ඒගොල්ලන්ට අවශ්‍ය කරන විශේෂඥයෝ නැහැ. ඒ වගේ හේතු තියෙන්න පුළුවන්. ඒ වගේ හේතු තියෙන්න පුළුවන්. ඒවා අවාසිදායක අභ්‍යන්තර සාධක. මූල්‍ය සමාගමක් මූල්‍ය ආයතනයක් ගත්තා දැන් මේ දවස්වල කතා කරන දේවල් නෑ ගොඩක්. අභ්‍යන්තර තාක්ෂණය, අභ්‍යන්තර සේවකයන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ දක්ෂතාවය, සේවාවල ගුණාත්මක භාවය ඒවා වාසිදායක වගේම අවාසිදායක විදිහට බලපානවා. ඒක ගනුදෙනුකරුට මේ ගනුදෙනුකාර පංගුව දැන් අපි මේ හැම එකකින්ම බලන්නේ එක්කෝ සේල්ස් ටර්න්ಓවර් එක. එහෙනම් ඒ කියන්නේ අලෙවි කරන ප්‍රමාණය වැඩි කිරීම. එහෙම නැත්නම් මාකට් ෂෙයා එක වැඩි කිරීම. අපි අර පළවෙනිම හෑන්ඩ් අවුට් එක කරේ කා වෙනුවෙන්ද මොනවද කෙසේද කියලා මතකනේ පළවෙනි හෑන්ඩ් අවුට් එකේ අර රවුමක් ඇඳලා ඊට තුනක් දාලා කරේ. ඒතර කා වෙනුවෙන්ද කියන එක අපි ගණිතද කරුවෝ. මේක ගණිතද කර පංගුව වැඩි වුණේ නැත්නම් සේල්ස් ටර්න්ಓවර් එක වැඩි වුණේ නැත්නම් අපේ ආයතනය වර්ධනයක් වෙන්නේ නැහැ. අපේ ලාභය වැඩි වෙන්නේ නැහැ. අපේ පිළිවෙලටම වැඩි වෙන්නේ නැහැ. ඒකට අවාසිදායක විදිහට බලපානවා කියන්නේ අපෙන් ගණිතද කරුවෝ ඉවත් වෙනවා. එහෙම නැත්නම් අපේ අලෙවිය අඩු වෙනවා. ඒ අවාසිදායක සාධක අලෙවිය අඩු වෙනවා නම් අපේ අලෙවිය අඩු වෙලා ආයතනයේ ලාභදායකයි සියලු දේවල්ම ඇතුළට හැකිලෙනවා. ඒක අවාසිදායක සාධකයක් වෙනවා. අලෙවිය අරමුණු මූලික වෙළඳපොළ කොටස අලෙවිය සම්නම් අන්න ඒ වගේ දේවල් වැඩි කරගන්න. දැන් මාකට් ෂෙයා එක, මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටර්න්ಓවර් එක, බ්‍රෑන්ඩ් නේම් එක, එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් ඉමේජ් එක වැඩි කරගන්න තමයි අලෙවිය මාර්ගයක මූලිකම අරමුණ එන්නේ. මොකද බ්‍රෑන්ඩ් නේම් එක කියලා බ්‍රෑන්ඩ් නේම් එක එහෙනම් බ්‍රෑන්ඩ් එක ගැන මම කිව්වා දන්නා ප්‍රභවයක් බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. එතකොට පාරිභෝගිකයන් දන්නා ප්‍රභවයකින් ඉදිරිපත් කරන භාණ්ඩයක් අලුත් භාණ්ඩයක් මිලදී ගන්න පෙළඹෙනවා. එහෙනම් බ්‍රෑන්ඩ් එක හරියට හදලා තිබ්බොත් සමහර අපි දැන් බලන්නකෝ රෙදිත් සෝදන සබන්නේ රෙදිත් සෝදන සබන් කියලා සාමාන්‍යයෙන් ගමේ මිනිස්සු කඩේකට ගිහිල්ලා ඉල්ලන්නේ මොකද්ද? යම් කිසි බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා නේ මේ ඒ සබන් කෑල්ලක් ඉල්ලන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා ඉල්ලන්නේ මේ රෙදි හොදන සබන් කෑල්ලක් දෙන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ ඒක ඔයගොල්ලෝ දන්නා මම නම කියන්න ඕනේ ඉර එලියට කියන නම කියලා තමයි ඉල්ලන්නේ යන්නේ මේ බ්‍රෑන්ඩ් එක හදලා තින්නේ ඒකාන්ත රෙදි හොදන සබන් කියන එකම අවශ්‍ය වෙනකොටම තග්ගාලා මේ පාරිභෝගිකයාගේ ඔළුවට එන්නේ මොකද්ද අදාළ බ්‍රෑන්ඩ් නේම් එක. ඒකේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. එයා ඒ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරලා ඒ භාණ්ඩය පාවිච්චි කරලා යාට සතුටුදායක. එයාට වටිනාකමක් දෙන අත්දැකීමක් තියෙනවා. ඒතකොට එයා ඒකම මිලදී ගන්න උත්සාහ කරනවා. ඒක මිලදී ගන්න උත්සාහ කරනවා. මාළුකාරයෝ බලන්න දැන් ඕන තරම් මාළුකාරයෝ පාරේ යනවා. නමුත් අපේ මාළුකාරයා එනකම් ගොඩක් අය බලාගෙන ඉන්නවා. මොකද හේතුව අපේ මාළුකාරයා මොනවා හරි වටිනාකමක් පාරිභෝගිකයාට ලබා දීලා තියෙනවා. ඒක කතාව වෙන්න පුළුවන්. හොඳට කතා කරලා පුණු මාළු දෙන්න වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් දීලා තියෙනවා. හරි? අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් දැන් වෙන මොනවත් ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝම ගන්නකෝ. දැන් මුල්ලේ ආයතන වල වැඩ කරනවා. බැංකු වල බ්‍රාන්චස් වල වැඩ කරනවානේ. එළියේ කවුරු හරි කිව්වොත් එහෙම අර බැංකුවේ අර මහත්තයා ගාවට නම් යන්න එපා වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ කියනවා. අන්න ඒ ඕගොල්ලෝ හදාගත්තු බ්‍රෑන්ඩ් නේම් එක තමයි. ඒගොල්ලෝ හදාගත්තු බ්‍රෑන්ඩ් නේම් එක. තව සමහර අයට කියනවා අන්න මේ අතන ඉන්නවා අහවල් මහත්තයා එහෙම නැත්නම් අහවල් නෝනා අන්න එයා ගාවට යන්න වැඩේ කරලා දෙයි කියලා. That is the brand name. That is the brand name. ඒක එහෙමම ඒ වගේ හොඳ මහත්තුරෝ හොඳ නෝනලා සංඛ්‍යාව යම් බ්‍රාන්ච් එකක වැඩිනුත් එහෙම ගණදිනුකාරයෝ ඉබේම ඇදිලා එනවා ඒ බ්‍රාන්ච් එකට ඒ ශාඛාවට. එතකොට ඒ ශාඛාවේ ටර්න්ಓවර් එක වැඩි වෙනවා, මාකට් ෂෙයා එක වැඩි වෙනවා. අර වගේ එළියේ මතය කියොත් එහෙම එළියේ අදහසක් කියොත් එහෙම අර බැංකුවේ අර නෝන ගාවට අර මහත්තයා ගාවට යන්න එපා වැඩක් කරගන්න බෑ කියලා. ඒ වගේ කට්ටිය වැඩි වුණොත් එහෙම ඒ කියන්නේ අභ්‍යන්තර ආවාසිදායක සාධක තමයි ඒ ශාඛාවේ වැඩි වෙන්නේ. වැඩි වුණොත් එහෙම ගණිතන කරුව හිමින් ඉවත් වෙලා වෙනත් බැංකුවකට යනවා. ඒනකොට ටර්න්ಓවර් එක මාකට් ෂෙයා එක අඩු වෙනවා.
ඔය ඒ අභ්‍යන්තර සාධක වාසිදායක සාධක අවාසිදායක සාධක උදාහරණ මම කිව්වේ. ඒතර මේවයින් නලවියන්සි වගේ අත්පත් කරන අරමුණක් වන අතර මේ මගින් තරගකාරී වාසිය කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් මාකට් ලීඩ් බාගේනින් පවර් වැනි වාසිදායක තත්ත්වයන් තරඟකරුවන්ට එරෙහිව ලබා ගන්න. තරඟකරුවන්ට එරෙහිව ලබා ගන්න. ඒකට තරඟකරුවන්ට බාගේන් කරලා මේ ගණදොනකරුව ගන්න බෑ. මොකද හේතුව ඉහළ ප්‍රතිරූපයක් ඉහළ ගුණාත්මක භාවයක් අදාළ සමාගම ගොඩනගාගෙන තියෙනවා. අලෙවි උපාය මාර්ග ඉලක්ක වෙළඳපොළ අත්පත් කර ගැනීමට අලෙවි විශ්ලේෂ සංරචකයන් යෙදවීමේ ක්‍රමවේදය. එතකොට උපාය මාර්ගය වෙන්න ඕන සේල්ස් ටර්න්ಓවර් එක මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න. ඒතකොට ඒකෙදි ඛණ්ඩනීකරණය ඉලක්කකරණය සහ ස්ථානගත කිරීම කියන සාධක වැදගත් වෙනවා. මොකද කලින් මම කිව්වා සමස්ත වෙළඳපොළට සේවය කරන්න ඉතාම අමාරුයි. මොකද හේතුව සමස්ත වෙළඳපොළ ඉන්න ගනුදෙනුකරුවන්ගේ ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා විවිධයි. විෂමයි. ඒත් අපි සමාන අවශ්‍යතා තියෙන ගනුදෙනුකරුවන් කොටසක් හඳුනා ගන්න ඕන. ඒක තමයි සෙග්මන්ටේෂන් කියන්නේ. ඒකට අවශ්‍ය හැකියාවන් අභ්‍යන්තර වාසිදායක සාධක අපි ගාව වැඩි නම් අපිට පුළුවන් අදාළ සේවාව හොඳින් ඒ සෙග්මන්ට් එකට ලබා දෙන්න. උදාහරණයක් විදිහට නගරයක කොළඹ ආසන්නව තියෙන බැංකුවක ආනයන අපනයන ශේෂ්ත්‍රයේ ගනුදෙනුකරුවෝ රැසක් ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට තමයි ටාගට් කරන්න ඕනේ. එතකොට ඒකට අදාළ වෙන අභ්‍යන්තර වාසිදායක සාධක මොනවද? ඒ අදාළ ණය නිමැවුම් ගැන, අදාළ සේවාවන් ගැන, LCR න හැටි, සාෆ්ට්වෙයාර් න හැටි ඒව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒකට අදාළ වෙන පරිගණක පද්ධති තියෙන නේ ඒ අදාළ සම්පත්තික ආයතනය ඇතුලේ ශාඛාව ඇතුලේ දියුණු කරන්න. මේක තමයි වාසිදායක සාධක. දැන් ඕක අපි දියුණු කරොත් මේ පොළොන්නරුව අනුරාධපුරයේ ඈත පළාතක කැවිති ගුල්ල ඔය වගේ මේ කෘෂි කාර්මික කටයුතු තියෙන පළාතක ඒක වාසිදායක සාධකයක් වෙන්නේ නැහැ. හරි. ඒත් අපේ සෙග්මන්ට් එක එතන වෙන්නේ ගොවියෝ. එහෙනම් අපිට ගොවිතැන ගැන, කෘෂි කර්මාන්තය ගැන, ඒගොල්ලන්ට අවශ්‍ය ණය ක්‍රම ගැන, රීෆිනෑන්ස් ගැන, මේ දේවල් ගැන දැනුම තියෙන, අවබෝධය තියෙන සේවකයන් තමයි එතෙන්ට ඕන වෙන්නේ. ඒක වාසිදායක සාධක වෙනවා. ඒ වයින් අපිට පුළුවන් මේ සෙග්මන්ට් එකට ටාගට් කරන්න, ඒ අනුව ස්ථානගත කරන්න. ඒකට ඉම්ප්ලිමන්ටේෂන් ක්‍රියාත්මක කිරීම වැඩ කොටස් හඳුනා ගැනීම සහ ඒකට අලෙවි කරන සැලැස්මක අප්‍රූවල් එක ගන්න මූලිකවම තියෙන්න ඕන මෙන්න මේ කොටස් ටික. විදායක සාරාංශය ප්‍රධාන අරමුණු. මේ තියෙන්නේ අප්‍රූවල් එක ගන්න ડોකියුමන්ට් එක තියෙන්න ඕන කොටස් ටික. ඒකට අර කියන තත්ත්වයට අමතරව උඩින් කතා කරපු දේවල් වලට අමතරව එක්සිකියුටිව් බ්‍රීෆ් කියන එක, විදායක සාරාංශය කියන එක තියෙන්න ඕන. කෙටියෙන් අනුමත කරන අධ්‍යක්ෂක මණ්ඩලයට හඳුනා ගන්න මෙන්න මේ දේවල් ටික තමයි මේකේ කරන්න යන්නේ කියන එක. අනිත් ඒවා මේ කතා කරපු එකට සමානයි. පැහැදිලිද? හරි. අපි එන ඊළඟට යමු. අලෙවි උපාය මාර්ග. දැන් මේක තමයි ඇත්තටම සැලසුම් කරන්නේදී වැදගත්ම මේ සාධකය වෙන්නේ. සැලසුම් කරන්නේදී වැදගත්ම සාධකය වෙන්නේ අලෙවි උපාය මාර්ග සකස් කරගන්න එක තමයි. අලෙවි උපාය මාර්ග සකස් කරගන්න එක කරන්නේ පරිසර විශ්ලේෂණය කිරීම මගින්. අලෙවි කරන සැලැස්මක් හෝ උපාය මාර්ග සැලැස්මක් සකස් කරනකොට මූලිකවම කරන්න ඕන පරිසර විශ්ලේෂණය. පරිසර විශ්ලේෂණය කොටස් තුනයි. බාහිර පරිසරය, තරංගකාරී පරිසරය සහ අභ්‍යන්තර පරිසරය. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා වගේ පරිසර විශ්ලේෂණය, බාහිර පරිසර විශ්ලේෂණය, තරංගකාරී පරිසර විශ්ලේෂණය, අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය. ඒතර අභ්‍යන්තර පරිසරය කියන්නේ ආයතනයේ සීමාව වලින් ඇතුලේ තියෙන පරිසරය. බාහිර පරිසරය තමයි කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. තරංගකාරී පරිසරය සහ බාහිර කියලා අතන කොටස් තුනක් තියෙනවා. දැන් මේක ගත්තොත් බාහිර පරිසරය, තරංගකාරී පරිසරය, උපක්‍රමික පරිසරය සහ ගෝලීය පරිසරය විදියට. පරිසරය මේ බෑන්ක් කියන නිල් පාට රවුම ඇතුළේ තියෙන්නේ අභ්‍යන්තර පරිසරය. ඒකෙන් පිටස්තර තියෙන බාහිර පරිසරය කොටස් තුනකට බෙදලා තියෙනවා.
ඒතර මම මෙතන තුනකට කඩලා ගත්තට මේ තුනේ බාහිර පරිසරය කියන එක මෙතන තියෙන ගෝලීය සහ දේශීය කියලා මෙතනදි දෙකට කඩලා තියෙනවා. හේතුව මේ පරිසරයට බාහිර පරිසරය කියන එක බලපාන සාධක මේකට බලපාන සාධක හැම එක්කිනාටම තරගකරුවන්ටත් අපිටත් ඔක්කොටම සමානයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රූප සටහනේ කළු පාට ඉරි හතරක් මේ තරඟකාරී පරිසරය ළඟින් නැවතිලා තියෙනවා. බාහිර පරිසරය සහ එතන ගෝලීය පරිසරය සහ උපක්‍රමික පරිසරය කපාගෙන ගිලා මේ ඉරි හතර. මේ ඉරි හතරෙන් මේ රවුන්ඩ් එක කොටස් හතරකට බෙදෙනවා. ඒතර මේ කොටස් හතරකට බෙදෙනවා. මේ කොටස් හතර මූලිකවම පරිසර සාධක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ එක කොටසක තියෙන සාධක වලට අපිට මේ හඳුනා ගන්න පුළුවන් ආර්ථික සාධක. මේ කළු ඉරේ නම් මේ කළු ඉරට තියෙන එක කොටසක තියෙන අපි සාධක හඳුනා ගන්න පුළුවන් මූලිකම ආර්ථික සාධක. එනම් පරිසරයේ තියෙන සාධක ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. එකක් ආර්ථික සාධක. එතකොට පොලි අනුපාත, උද්දමන අනුපාත, විදේශ විනිමය අනුපාත ඔය කියන සාර්ව ආර්ථික දර්ශකවලට අයිති වෙන සීල දේවල්. රැකියා අනුපාතය, රැකියා විරහිත අනුපාතය, සාක්ෂරතාවය ඒ කියන්නේ ඒ සියලු දේවල්ම ආර්ථික සාධක විදිහට ගන්න පුළුවන් ඕනම එකක්. ඊළඟ සාධක වර්ගය තමයි සමාජීය සාධක, social factors. සමාජීය සාධක. ඒතර සමාජීය සහ සංස්කෘතික කියලා අපිට ඕන එකතු කරන්න පුළුවන්. සමාජ සංස්කෘතික සාධක. එතකොට මේ රටේ ඉන්න ජනගහනයේ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ භාවය, ඊළඟට වර්ක් ෆෝස් එකේ ගුණාත්මක භාවය, ක්වොලිටි එක, අධ්‍යාපන මට්ටම්, ඒ වගේම මේ ජනගහනය තුල බාලවයස්කරුවන්, වැඩිහිටියන්, ශ්‍රම බලකාය ඒවා. මේ සියලු දේවල්. ඊළඟේ ආර්ථික මට්ටම මේ ඔක්කොම සමාජ සංස්කෘතික සාධක. ඊළඟට ආගමික කොටස්, සංස්කෘතික කොටස් එක එක විදිහට වෙන් වෙලා තියෙනවානේ. සාධක. තව කොටසක් අපිට හඳුනා ගන්න පුළුවන් තාක්ෂණික සාධක. ඒතර පරිසරයේ තුල තියෙන තාක්ෂණයේ වාසිදායක අවාසිදායක තත්ත්වයන්. තාක්ෂණික සාධක සහ තව අපිට සාධක වර්ගයක් හඳුනා ගන්න පුළුවන් දේශපාලන නෛතික සාධක. දේශපාලන නෛතික සාධක. political legal factors. දේශපාලන නෛතික. ඒක රට තුල තියෙන දේශපාලනය, ගෝලීය දේශපාලනය, රට තුල තියෙන නීතිමය තත්ත්වයන්, ඒ වගේ දේවල්. ගෝලීය නීතිමය තත්ත්වයන්. දැන් සම්බාධක පැණිවෘත්තයම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකීය රටවල් එක්කලා ඒක අපිට ඒගොල්ලොත් එක්කලා බෑ මේ ගනුදෙනු කරන්න. ඒකට අපි කොච්චර සැලසුම් සැදුවත් අනාගතයේදී මේ මෙහිම ගනුදෙනු කරනවා කියලා යම් වෙලාවක සම්බාධක පැණිවෘත්ත යම් රටකට විරුද්ධව අපිට ගනුදෙනු කරන්න බැරි වෙනවා. ඒ වගේ රටවල් කීපයක් ලෝකෙ තියෙනවා අපිට ඒවත් එක්ක ගනුදෙනු ඍජුව කරන්න බෑ. ඒක නෛතික දේශපාලන පැතුම රට ඇතුලේ තියෙන නීතිමය තත්ත්වයන් අනුව රට තුල කරන්න පුළුවන් ව්‍යාපාර නොකර කරන්න බැරි ව්‍යාපාරවල ප්‍රමාණය මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒත් මේ සාධක හතර ආර්ථික සාධක, සමාජ සංස්කෘතික සාධක, තාක්ෂණික සාධක, දේශපාලන නෛතික සාධක කියන ඒවා අපිට අපේ තරඟකරුවන්ට එක විදියට බලපාන. එක විදියට බලපාන. අපිට අපේ තරඟකරුවන්ට එක විදියට බලපාන. ඒ නිසා තමයි මේ කළු පාට ඉරි හතර මේ කියන කොම්පිටිටිව් තරඟකාරී පරිසරයේ කියන පරිසරය කපාගෙන යන්නේ නැතුව මෙතනින් නවතින්නේ. මේ සාධක සියල්ල අපිටත් අපේ තරඟකරුටත් එක විදියට බලපාන. ඒක වෙනසක් නෑ. ඒක වෙනසක් නෑ. දැන් රට තුල යම් ගැටලුවක් නිසා මුල්‍ය සමාගමක් ක්‍රියාකාරීත්වයට තහනම් කරාම අපිට බෑ මේ මුල්‍ය සමාගමත් එක්කලා මේ කටයුතු කරන්නේ. ඒකට ඒක අපිට එකයි අපේ අනෙක් තරඟකරුවන්ටත් එකයි. බාහිර පරිසරය, ගෝලීය පරිසරය සහ
දේශීය පරිසරයේ විදිහට මේ තරඟකාරී පරිසරයේ විදිහට කොටස් තුනකට කැඩුනට මේ කියන ගෝලීය පරිසරයට උපක්‍රමික පරිසරයට එහෙම දේශීය පරිසරයට බලපාන සාධක හතර අපිට වගේම අපේ තරඟකරුවන්ටත් එක විදිහට බලපාන. ඊළඟට අපි බලන්න ඕන තරඟකාරී පරිසරය විශ්ලේෂණය කරන්න. දැන් බාහිර පරිසරයේ අපිට තියෙනවා සාධක වර්ග හතරක්. මොනවද? ශක්තිය, දුර්වලතා, අවස්ථා සහ තර්ජන. අන්න සාධක හතරක්. ඒක ඕනෑම සාධකයක් බාහිර ශක්තිය දෙකයි තියෙනවා. වැරදුනා. දෙකයි තියෙනවා. අවස්ථා සහ තර්ජන. අවස්ථා සහ තර්ජන. ශක්තිය දුර්වලතා තියෙන අභ්‍යන්තර පරිසරයේ. අවස්ථා කියන්නේ බාහිර පරිසරයේ තියෙන වාසිදායක සාධක. තර්ජන කියන්නේ බාහිර පරිසරයේ තියෙන අවාසිදායක සාධක. ඒක අපි හඳුනා ගන්නවා මේ සාධක වර්ග දෙක ගෝලීය පරිසරයේ උපක්‍රමික පරිසරයේ. ඊළඟට අපි යනවා තරඟකාරී පරිසර විශ්ලේෂණය කරන්න. ඒ තරඟකාරී පරිසර විශ්ලේෂණය කරන්න ගියාම අපිට පිළිත් කොටල කලමනාකරණය පිළිබඳ විශේෂඥයෙක් එයා දුන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට තරඟකරුවන් හඳුනා ගන්න ඕන, ඔවුන්ගේ අරමුණු හඳුනා ගන්න ඕන, උපාය මාර්ග හඳුනා ගැනීම, තරඟකරුවන්ගේ ශක්තිය සහ දුර්වලතා, ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන ආකාරය කියන කරුණු පහ කෙරෙහි අවධානය යොමු කරන්න ඕන කියලා කියනවා පිළිපොළ තරඟකාරී පරිසරයේ විශ්ලේෂණය කරනකොට. තරඟකාරී ආයතනවල එල්ලවන බලපෑමේ ප්‍රමාණයෙන්ම අනාගතයේ ඇතිවිය හැකි තරඟකාරීත්වය පිළිබඳව තරඟකරුවන් හඳුනා ගන්නවා. ඒක තරඟකරුවන්ගේ අරමුණු හඳුනා ගැනීම. ඒකට දැන් බලන්න දැන් සමහර අංශවලට සමහර බැංකු යොමු වෙලා නැහැ. උදාහරණයක් විදිහට උකස් අංශයට යොමු වෙලා තිබුණේ මූලිකම රාජ්‍ය බැංකු මුල්‍ය සමාගම් තමයි කලින්. හරි. ඒත් දැන් මේ තියෙන ගෝලීය අර්බුදත් එක්කලා සමහර වාණිජ්‍ය බැංකු මේ වෙනකොට උකස් ප්‍රචාරණය කරනවා. ඒක එන අනිවාර්යයෙන්ම අන්න උකස් වලට තව තරඟකරුවෙක් එනවා. කියන එක දැනට ඉන්න අය අඳුරා ගන්න සිද්ධ වෙනවා. හරි. අලුතෙන් මුල්‍ය සමාගමක් දැම්මොත් එන්න තරඟයක් ඇති වෙනවා. ඒවා ඊළඟට තරඟකරුවන්ගේ අරමුණ දැන් ඒගොල්ලෝ උකස් ප්‍රවර්ධනය කරනවා නම් අනිවාර්යයෙන්ම දැනට උකස් වල ඉන්න මාකට් එකේ ඉන්න එහෙම උකස් කරන දැන් ඉන්න ආයතන වල ගණන් කරවන්න තමයි ටාගට් කරන්නේ. ඒගොල්ලෝ ගන්න තමයි හදන්නේ. ඒගොල්ලෝ ඒක උපාය මාර්ග හඳුනා ගන්නවා. උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා ඒවා හඳුනා ගන්නවා. ශක්තිය සහ දුර්වලතා ප්‍රතික්‍රියා කරන ආකාරය මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් තරඟකරුවන්ගේ තරඟකරුවන්ව මේ පිලිප් කොට්ල කියලා දෙපු විදිහට. ඒකට මයිකල් පෝටර් තව ක්‍රමයක් කියලා දුන්නා. මොකද ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට තමයි මයිකල් පෝටර්ගේ ක්‍රමවේදය තමයි තරඟකාරීත්වය විශ්ලේෂණයට මේ තියෙන්නේ මයිකල් පෝටර්ගේ ක්‍රමවේදය. පෝටර්ගේ පංච බල විශ්ලේෂණය. පෝටර්ගේ පංච බල විශ්ලේෂණය. එතන මේකේ කොටු පහක් තියෙනවා. මැද තියෙන්නේ තරඟකාරීත්වය, නැත්නම් කර්මාන්තයේ තියෙන තරඟය. එක එක කර්මාන්තයේ ඉන්න පාර්ශව කරුණ පිළිගත්තොත් බැංකු ගත්තොත් එimhe විවිධ බැංකු අතර තියෙන වාණිජ්‍ය බැංකු අතර ඒ වාණිජ්‍ය බැංකු අතර තියෙන තරඟය, උත්තර තරඟය. උඩ ඉන්නේ සප්ලයර්ස්, නැත්නම් සැපයුම් කරුවන්. මේ ඉන්නේ අලුතෙන් විභව නව සමාගම් නැත්නම් නව ආයතන. මේ තියෙන්නේ ආදේශ භාණ්ඩ. මේ නව තරඟකරුවන්, සබ්ස්ටිටියුට්ස් කියන්නේ ආදේශ භාණ්ඩ, සප්ලයර්ස් කියන්නේ සැපයුම් කරුවන්, බයර්ස් කියන්නේ ගැනුම් කරුවන්. සප්ලයර්ස් සැපයුම් කරුවන්, බයර්ස් ගැනුම් කරුවන්, පොටෙන්ෂල් එන්ට්‍රන්ට්ස් කියන්නේ නව තරඟකරුවන්, සබ්ස්ටිටියුට්ස් කියන්නේ ආදේශ භාණ්ඩ. මෙතන තියෙනවා ඉන්ඩස්ට්‍රි කොම්පිටිෂන් කියන්නේ
පවත්නා ආයතන අතර තරඟය. පවත්නා ආයතන අතර තරඟය. ඒක සැපයුම් කරුවන්ගෙන් තියෙනවා සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය. හරි. ඒතර එක බලයක් තමයි සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය. දැන් උදාහරණයක් විදිහට ගන්න. සැපයුම් කරුවෝ කියන්නේ දැන් මුල්‍ය ආයතන වලට තැන්පත් කරුවෝ. අර මුදල් සපයන අය තැන්පත් කරුවෝ. දැන් මහා පරිමාණයේ තැන්පත් කරුවන්ගෙන් මුල්‍ය ආයතන වලට සිද්ධ වෙනවා ඒ තැන්පත් කරු කියන මිලට මිලදී ගන්න. අපි ගත්තොත් එහෙම නිෂ්පාදන ආයතනයක්. ඒ නිෂ්පාදන ආයතනයකට අමුද්‍රව්‍ය සපයන මහා පරිමාණ සමාගම් තියෙනවා නම් අපිට සිද්ධ වෙන්නේ මේ මහා පරිමාණ සමාගම් නියම කරන මිලට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට අපිට වෙන විකල්පයක් නැහැ. උදාහරණයක් විදිහට ලංකාවේ තෙල්. දැන් තෙල් අපිට කැමති ගානට මිලදී ගන්න පුළුවන්ද? බැහැ. අපි ගාවේ යම් ද්‍රව්‍ය නැහැ. එhmenan අපිට අනිවාර්යයෙන්ම සැපයුම් කරුවන් මත රඳා පවතින සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට සැපයුම් කරු කියන මිලට තමයි මිලදී ගන්න වෙන්නේ. එහෙනම් සැපයුම් කරුට කේවල් කිරීමේ ශක්තියක් තියෙනවා. එයා මහා පරිමාණයේ සැපයුම් කරුවෙක් වුණා. එහෙනම් සැපයුම් කරු කියන්නේ එකම අමුද්‍රව්‍ය විවිධ තරඟකාරී ආයතන වලට සපයන එක නේ. දැන් ඒ සපයන රටවල් වලින් ලංකාවට විතරක් නෙවෙයි වෙනත් රටවල් වලත් ඒක සපයනවා. ඒතර ඒගොල්ලෝ කියන මිලට තමයි අපිට ගන්න සිද්ධ වෙන්නේ. ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යනවා. එහෙනම් සැපයුම් කියන්නේ භාවිතා කරන තරඟකරුවෝ වැඩි වෙනකොට මිල ඉහළ යනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් උදාහරණයක් විදිහට මහා පරිමාණයේ තැන්පතුවක් ආවොත් මිලියන 500ක් බිලියන් එකක් වගේ අපිට සිද්ධ වෙනවා තරඟය තුල සැපයුම් කරුගේ මිලට මිලදී ගන්න. ඕකම දැන් අනිත් පැත්තට ගත්තොත් බයර්ස් බාගේනින් පවර්. ගැනුම් කරුගේ මිලදී ගැනීමේ ශක්තිය. කේවල් කිරීමේ ශක්තිය. ගැනුම් කරුගේ කේවල් කිරීමේ ශක්තිය. දැන් උදාහරණයක් විදිහට ගන්න මහා පරිමාණ ණය ගැනුම් කරුවේ. මහා පරිමාණ ණය ගැනුම් කරුවේ ඔයගොල්ලෝගේ ආයතනින්ම කියන්නේ. ඒත් බිලියන් එකක් දෙකක් බිලියන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම එයාට කේවල් කරන ශක්තියක් තියෙනවා මිල සම්බන්ධයෙන් ඉන්ට්‍රස්ට් රේට් එක සම්බන්ධයෙන් නේ. මොකද හේතුව මේ මහා පරිමාණයේ ගැනුම් කරුගෙන් නැත්නම් ණය ගන්න එක්කෙනාගෙන් එන ප්‍රතිලාභය විශාල නිසා තරඟකරුවෝ ගොඩක් ඉන්නවා යාව ඩහ ගන්න මාකට් එකේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහුට කේවල් කිරීමේ ශක්තියක් තියෙනවා. right? එයාට අහන්න පුළුවන් බැංකු කීපයකින් මට 1 බිලියන් 2 බිලියන් ලෝන් එකක් ගන්නවා. මොකද්ද ඔයගොල්ලන්ගේ රේට් එක? රේට් එක මොකද්ද කියලා අඩුම රේට් එක තියෙන තැනකින් තමයි ගන්න. ඒ කේවල් කිරීමේ ශක්තිය තුල තරඟකරුවන්ට බලපෑමක් ඇති වෙනවා. මේ අපේ ආයතනය ගත්තොත් අපේ ආයතනයට තරඟකරුවන්ගෙන් වෙන බලපෑම තමයි මේ පංචබල විශ්ලේෂණය කියන්නේ. පළවෙනි එක තමයි සැපයුම් කරුගේ කේවල් කිරීමේ ශක්තිය. ඒක එයා මහා පරිමාණයේ සැපයුම් කරුවෙක් වුණොත් එයා කියන මිලට අපිට ගන්න වෙනවා. ඒක අපේ තුල ශක්තියක් නැති වුණොත් එහෙම වෙනත් තරඟකරුවෙක් කීයක් හරි වැඩිපුර මිලට මුදල් ගෙවලා ගන්න පුළුවන්. ඒක අපිට ශක්තිය නැති වෙන එක මිලදී ගන්න. ඒ වගේම ගැනුම් කරුගේ කේවල් කිරීමේ ශක්තිය. දැන් ණය ගන්න අය මහා පරිමාණයෙන් ගන්නකොට ඔහුට පුළුවන් මිල සම්බන්ධයෙන් කේවල් කරන්න. potential entrance අලුත් තරඟකරුවෝ ආවම මාකට් ෂෙයා එක අඩු වෙන්න පුළුවන්. මොකද යම් රටක ඒ නිශ්චිත මාකට් එකක් තියෙන්නේ. ඒක ඉතා වේගින් වැඩි වෙන එකක් නෙමෙයි. ඒ නිශ්චිත වෙළඳපොළ තමයි එක එක තරඟකරුවන් කොටස් අත්පත් කරගෙන ඉන්නේ. නේ? අලුත් එක්කෙනෙක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම පවත්නා මේ වෙළඳපොළ කොටසින් තමයි යම් ආයතනයක පවතින වෙළඳපොළ කොටසින් තමයි ඉවත් වෙන්නේ ගණදුනකරුවා. එහෙමනම් අනිවාර්යයෙන්ම අලුතෙන් තරඟකරුවෙක් අලුතෙන් ආයතනයක් කර්මාන්තය තුලට ආවම පවත්නා වෙළඳපොළ කොටස තීන ආයතනවල අඩු වෙනවා. එහෙනම් තරඟකාරීත්වය තුල
අර ආයතනයට වෙළඳපොළ කොටස අහිමි වීමක් සිද්ධ වෙනවා. ඊළඟට සබ්ස්ටිටියුට්ස් ආදේශක භාණ්ඩ වල බලපෑම. ආදේශක භාණ්ඩ කියන්නේ යම් භාණ්ඩයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සේවිංස් ඩිපොසිට් එකක් වෙනුවට තව කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් පෙන්ෂන් ප්ලෑන් එකක්. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් ප්‍රොඩක්ට් එකක්. හරි සේවිංස් එකක් වෙනුවට. එතකොට සේවිංස් එකකට ආදේශකයක් වෙනවා එක්ක පෙන්ෂන් ප්ලෑන් එකක් එක්ක ඉන්ෂුරන්ස් ප්‍රොඩක්ට් එකක්. එහෙම වුණාම මොකද වෙන්නේ? අදාළ භාණ්ඩ පරිමාව එහෙම නැත්නම් ප්‍රොඩක්ට් රේන්ජ් එක right වැඩි වෙනකොට ගැනුම්කරුට choice එකක් තියෙනවා. ගැනුම්කරුට අවස්ථාවක් තියෙනවා තමා කැමති භාණ්ඩය මිලදී ගන්න. ඒකට එන්න භාණ්ඩවල ප්‍රමාණය පරිමාව වැඩි වෙනකොට ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි වෙනකොට වෙන්නේ යම්කිසි නිශ්චිත භාණ්ඩයක sales turnover එක අඩු වෙන එක නේ. ඒකට අලුතෙන් තරඟකරුවාම මාකට් ෂෙයා එක අඩු වෙනවා. ආදේශක භාණ්ඩ නිසා sales turnover එක අඩු වෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ පිරිවැටුම අඩු වෙනවා. ඒ වෙළඳපොළ පිරිවැටුම අඩු වීමත් වෙළඳපොළ කොටස අඩු වීමත් අවසානයේදී ආයතනයේ ලාභයට වර්ධනයට අහිතකර විදිහට බලපානවා. ඒතර සබ්ස්ටිටියුට් වැඩි වෙන sales turnover එක අඩු වෙනවා. ඊට අමතරව ඉන්න ආයතන තමන්ගේ භාණ්ඩ අලෙවි කරගන්න විවිධ උපාය මාර්ග අනුගමනය කරනවා. තරකාරිකව උදාහරණයක් විදිහට දැන් මේ කාලේ අපිට බලන්න බෑ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්කලා සාමාන්‍ය කාලෙක බලන්න සිංහල අවුරුදු කාලයකට කොච්චර සේවිංස් ප්‍රොඩක්ට්ස් මේවා වැඩි කරගන්න උද්ද තරගයක යෙදෙනවා. ඇඩ්වර්ටයිස් කරනවා, ප්‍රයිස් වෙනස් කරනවා, තව තවත් සප්ලිමෙන්ටරි දේවල් දෙනවානේ. සිංහල අවුරුදු කාලේට එක එක භාණ්ඩ දෙනවා. ගොඩක් එතකොට ෆොරේන් ටිප්ස් දෙනවා, ගොඩක් දේවල් දෙනවා. ඒ වගේම කාන්තා දිනයට, ළමා දිනයට, තරුණ දිනයට, වැඩිහිටි දිනයට එක එක දේවල් කරනවා. ඒ තරගකාරීත්වය තුළ ඒක ගොඩක් වෙලාට කරන්නේ මේ අලෙවි මිශ්‍රය වෙනස් කර කර. අලෙවි මිශ්‍රය වෙනස් කර කර අලෙවි වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒතර ඒ තුල අලෙවි වැඩි කරගන්නවා කියන්නේ එක්කෝ වෙළඳපොළ කොටස දක්වලට වෙළඳපොළ කොටස යම් ආයතනයකට අහිමි වෙනවා. තරඟකරුට ඒක යනවා. ඒ තරඟකාරීත්වය තුල ආයතනයට අවාසිදායක විදිහට තරඟකරුන්ගෙන් බලපෑම ඇති වෙනවා. තරඟකරුවන්ගෙන් හැමතිස්සෙම ඇති වෙන්නේ අවාසිදායක බලපෑම. ඒ අවාසිදායක බලපෑමට තර්ජනයක්. තරඟකරුවෙන් තර්ජනයක්. ඒක බාහිර පරිසරයේදී තර්ජනයක් තියෙන තරඟකරුවෝ ඉන්නකොට අනිවාර්යෙන්ම ඒක අවාසිදායක බලපෑමක්. එහෙනම් ආයතනයේ වර්ධනයට නෙමෙයි ඒක බිඳ වැටීමට තමයි හේතු වෙන්නේ. ඒතකොට අපිට මේ අවාසිදායක තර්ජනය අවාසිදායක බලපෑම කළමනාකරණය කරගන්න සිද්ධ වෙන එකට මේ විදිහට තරඟකරුවන්ව විශ්ලේෂණය කරන්න ඕන. පැහැදිලිද? right. ඒක තමයි මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු තරඟකරුවන්ව විශ්ලේෂණය කරන තියෙන ක්‍රමවේදය. මේක වරින් වර ප්‍රශ්න වලට අහලා තිබ්බා. ඊළඟට අපි බලන්න ඕන අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය. දැන් මේ තාම යන්නේ පරිසර විශ්ලේෂණය. දැන් ඔන්න අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය සඳහා මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කළා තියෙනවා වැලියු චේන් ඇනලිසිස් වටිනාකම් දාම විශ්ලේෂණය කියලා ක්‍රමවේදයක්. ආයතනයේ තම බාහිර පරිසරයෙන් මෙන්ම අභ්‍යන්තර පරිසරය පිළිබඳ විශ්ලේෂණය කොට තෝරාගත් වෙළඳපොළ තුල සාර්ථක තරඟ කිරීමට අභ්‍යන්තර ශක්තියින් භාවිත කරනවා. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ අභ්‍යන්තර ශක්තියින් හඳුනාගෙන ඒ අනුව තමයි අපේ වෙළඳපොළ කොටස තෝරා ගන්න ඕනේ. දැන් අපේ ආයතනයේ ඇතුලේ ඉන්නවා නම් සේවකයෝ ආනයනපන කර්මාන්තය ගැන වෙනවිට කර්මාන්ත ගැන දැනුමක් තියෙන ඒකට අදාළ මූල්‍ය පාසුකම් සකස් කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒ වෙළඳපොලේ තරඟ කරන්න. එහෙම නැත්නම් ආයතනයේ අභ්‍යන්තර ශක්තිය දුර්වල නම් ඒ පැත්තෙන් අපිට ඒක තරඟ කරන්න කියලා වාසියක් අත්පත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. නේ? අත්පත් කරගන්න බෑ. එහෙනම් අපි යන්න ඕන අපේ කෝ කම්පිටන්සි එක. අපේ ප්‍රමුඛ හැකියාව.
ආයතනයේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රමුඛ හැකියාව මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. අපි ඒකට කියන කෝ කම්පිටන්සි. ඒක ආයතනයේ අභ්‍යන්තර ශක්තියක්. ආයතනයේ අභ්‍යන්තර ශක්තියක්. මේ අභ්‍යන්තර ශක්තිය හඳුනාගත්තොත් අපිට පුළුවන් වෙනවා ඔය කියන බාහිර තරඟයට බාහිර අවාසිදායක සාධක වලට මුහුණ දීලා බාහිර වාසිදායක අවස්ථාවන් භාවිත කරන්න. ඒතර උපාය මාර්ග සැලැස්මේ වෙන මොනවාක්වත් නෙමෙයි කරන්නේ. අභ්‍යන්තර ශක්තිය අවම කරගන්න ඕන. උපරිම කරගන්න ඕන. අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්න ඕන. අභ්‍යන්තර දුර්වලතා weaknesses අවම කරගන්න ඕන. එතකොට අභ්‍යන්තර දුර්වලතා කියන්නේ අභ්‍යන්තර සාධකයක්. ඒක නැති කරගන්න කලමනාකාරීත්වයට හැකියාව තියෙන්න ඕන. එය කලමනාකරුවන් විසින් කළ යුතුයි. සේවකයන්ට දැනුම නැත්නම් දැනුම ලබා දෙන්න ඕන. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරන්න ඕන. සේවකයන්ට සම්බන්ධ වෙන්න ඕන. අදාළ දැනුම ලබා ගන්න ඕන. අවශ්‍ය අන්ත සූත්‍ර නැත්නම් අවශ්‍ය අන්ත සූත්‍ර මිලදී අරගෙන අවශ්‍ය පරිසරය සකස් කර ගන්න ඕන. ඒක අභ්‍යන්තර ශක්තිය වැඩි කර ගන්න ඕන. ඒක කලමනාකරුකී පරිපාලනයට යටත් වෙන්න ඕන. අභ්‍යන්තර ශක්තිය වැඩි කර ගන්න ඕන. ඒ අභ්‍යන්තර ශක්තිය වැඩි කර ගන්න එකත් දුර්වලතා අඩු කර ගන්න එකත් කලමනාකරණය කරන්න. ඒකට එයාට එහෙම හැකියාවක් නැත්නම් එයා කලමනාකරුවෙක් නෙමෙයි. කලමනාකරුට බෑ බාහිර තර්ජනවත් බාහිර අවස්ථාවත් පාලනය කරන්න. බුදුන් බාහිර සාධක අපේ පරිපාලනයෙන් තොරයි. එවනම් අපිට පුළුවන් වෙන්නේ කරන්න පුළුවන් වෙන්නේ උපාය මාර්ග සැලසුම් කිරීමේදී අභ්‍යන්තර ශක්තිය වැඩි දියුණු කර ගැනීම, අභ්‍යන්තර දුර්වලතා අඩු කර ගැනීම, ඒ තුලින් බාහිර අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම, බාහිර තර්ජන මග හැරීම, බාහිර තර්ජන පාලනය කරන්න යන බෑ ඒවා මග හරින්න ඕන. ඒතර ආයතනයේ ප්‍රමුඛ හැකියාවන් හඳුනා ගන්න ඒවා අභ්‍යන්තර ශක්තිය ඒවයි අගේ වැඩි වෙන ආකාරයට කටයුතු මේවන්න ඕන කියන එක තමයි මේ මයිකල් පොටර් විසින් ඉදිරිපත් කරේ. ඒතර එයා මූලික කාර්යයන් 5කුත් ආධාරක කාර්යයන් 4කුත් හඳුනාගත්ත ආයතනයේ ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාවලියට හෝ සේවා සැපයීමේ ක්‍රියාවලියට බලපාන. එයා හඳුනාගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හියුමන් රිසෝස් ආයතනයේ මානව සම්පත් කළමනාකරණය තාක්ෂණ සංවර්ධනය ප්‍රසම්පාදනය කියන්නේ වක්‍රව බලපාන කාර්යයන් 4ක් ආයතනයේ ලාභය ටර්නෝවර් එක වැඩි වෙනවා. ඒත් මූලික කාර්යයන් 5ක් තියෙනවා. මිලදී ගැනීම, මෙහෙයවීම, බෙදා හැරීම, අලෙවිකරණය සහ වෙළඳාම සේවාව. Inbound logistics, operation, outbound logistics, අලෙවිකරණය සහ marketing and sales services. After මේ සේවාවන් කියන්නේ මෙතන after sales services. විකිණීමේ පසු සේවය. ඒතර මේවා තමයි මූලිකවම ගනුදෙනු කරුට අගයක් තියෙන ආයතනය ඇතුලේ අගය වැඩි කර ගන්න ඕන කරුණු. හරි. මෙමගින් පොට යෝජනා කරන පරිදි යම් විශේෂිත ශේෂ්ත්‍රයක ප්‍රමුඛ හැකියාව යම් සමාගමකට නැතිනම් විමාංශය බාහිරින් ඉටු කර ගන්න ඕන. ඒකෙන් අපිට පුළුවන් වෙන්නේ යුනිට් කොස්ට් එක අවම කරගන්න. මේ හැම දෙයකින්ම දැන් උදාහරණ යටිතල පාස්කම් මේවා ආයතනය තුලින්ම කරන්න ඕන කියන එක නැහැ. පොට යෝජනා කරන්නේ මේ කරුණු 9 වලින් පරිපාලනය කරොත් ආයතනයේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ඒ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම වෙන්නේ යුනිට් කොස්ට් එකට. නිෂ්පාදන ඒකකයක පිරිවැය අඩු වෙන්න මේවා හේතු වෙනවා. උත්පාදන ඒකකයක පිරිවැය අඩු වෙන්න හේතු වෙනවා. ඒකෙන් අපිට පුළුවන් ලාභ තීරුව සකස් කරගන්න ආයතනයේ සේල්ස් වැඩි වෙන විදියට. ඒකට අවසානයේදී සෙලින් ප්‍රයිස් එකට විකුණන මිලට මේ ක්‍රියාකාරකම් වල ෆස්ට් එක බලපානවා කියන එක තමයි මයිකල් පොටර් ඉදිරිපත් කළේ. ආයතනයේ ඉහළ දැක්වූ පරිදි බාහිර සහ අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය මගින් ශක්තිය දුර්වලතා අවස්ථා සහ තර්ජන හඳුනා ගන්න. ඒකට අභ්‍යන්තර විශ්ලේෂණයෙන් පුළුවන් දුර්වලතා සහ ශක්තිය හඳුනා ගන්න. බාහිර විශ්ලේෂණයෙන් පුළුවන් අවස්ථා සහ තර්ජන හඳුනා ගන්න. මේක ක්‍රමයක්. තව ක්‍රමයක් පුළුවන් අපිට නිමැවුම් කලඹ විශ්ලේෂණය.
ඒ කියන්නේ ප්‍රධාන පෙළේ මුල්ල සැපයම් කරු තමන් නිමවුම් පරාසය වෙනස් කරමින් අලුත් නිමවුම් පරාසයන් ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් අලුත් ප්‍රොඩක්ට්ස් හරි එකතු කරගනිමින් ඉවත් කරගනිමින් හේතු මේකට හේතු වෙන්නේ වැඩි වැඩියෙන් තරඟකාරී බවට පත්වන සහ නීති රීති අතින් ලිහිල් කරන ලද පරිසරය නිමවුම් කලඹේ සැලසුම් කිරීම සඳහා බහුලව ඒකෙන් දැන් මෙහෙම දැන් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය නිරන්තරයෙන් වෙනස් වෙනවා ඒක ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වන භාණ්ඩ පෙළ ප්‍රොඩක්ට් රේන්ජ් එක භාණ්ඩ පෙළ හෝ සේවා පෙළ සර්විස් රේන්ජ් එක වෙනස් වෙනවා. ඒ අනුව අනිත් පැත්තෙන් තරඟකරුවෝ මේවට අගය එකතු කරමින් වෙනත් තරඟකාරී ආයතනවල ඉන්න ගණන්කරුවන්ව ගන්න උත්සාහ කරනවා. තමන්ගේ මාකට් ෂෙයාර් වැඩි කරගන්න උත්සාහ කරනවා. හරිද? ඒකට ප්‍රතිචාර දක්වන්න නම් මේ ආයතනයත් මොනවද කරන්නේ? මේ කරන තමන් ඉදිරිපත් කරන ප්‍රොඩක්ට් රේන්ජ් එක හෝ සර්විස් රේන්ජ් එක වෙනස් කර ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න ඕන. ඒක අපි ඒකට කියනවා ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ ඇනලිසිස් නිමවුම් කලබ විශ්ලේෂණය කියලා. මේ නිමවුම් කලබ විශ්ලේෂණය අපිට හඳුනා ගන්න පුළුවන් එකක් තමයි BCG මැට්‍රික්ස් කියන එක පදනම් කරගෙන. මේ අපේ නිෂ්පාදනවල එහෙම නැත්නම් අපේ සේවාවන් වල තත්ත්වය මොකද්ද? අලෙවියේ ප්‍රමාණය මොකද්ද? ගණන්කරුවන්ට ආකර්ෂණය වෙලාද? ඒවා ශක්තිමත් නිෂ්පාදනද? හොඳින් අලෙවිය සිද්ධ වෙනවද? නැත්නම් අලෙවිය අඩු වෙලාද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. මේක අභ්‍යන්තර පරිසර විශ්ලේෂණයට අයත් වෙන කොටසක්. එහෙනම් අපි බලනවා අපේ ප්‍රොඩක්ට් රේන්ජ් එකේ තත්ත්වය මොකද්ද කියන එක. දැන් අර මයිකල් පෝටර් ඉදිරිපත් කරේ ආයතන නිෂ්පාදන හෝ සේවා සැපයීමේ ක්‍රියාවලියේදී කරන කාර්යයන් වල අගය වැඩි කරන එක. ඒකට අපි මෙතනදී බලන්නේ අපේ නිෂ්පාදන වල තත්ත්වය මොකද්ද කියන එක. ඒත් BCG මැට්‍රික්ස් එකට අනුව ගත්තොත් එහෙම ප්‍රධාන සාධක දෙකක් අනුව මේක කරනවා. මාකට් ග්‍රෝත් රේට් එක. ඒ කියන්නේ වෙළඳපොළ තුල වර්ධන ප්‍රතිශතය අනුව වෙළඳපොළ තුල ඒ අදාළ භාණ්ඩයේ අලෙවිය වර්ධනය වෙන ප්‍රතිශතය. මේ අවුරුද්දේ අපි ගත්තොත් යම්කිසි සර්විස් ප්‍රොඩක්ට් එකක්. මේ අවුරුද්දේ 1 බිලියන් සේල්ස් එකක් තියෙනවා. ඊළඟ අවුරුද්දේ එනකොට 1.2 බිලියන්. ඊළඟ අවුරුද්දේ එනකොට 1.5 බිලියන්. මේකේ වර්ධනය වෙමින් යන අලෙවියක් තියෙනවා නේ. අනිත් පැත්තේ මාකට් ෂෙයාර් එක වෙළඳපොළ තුල වැඩි ගනුදෙනුකරුවන් කොටසක් මිලදී ගන්නවද නැද්ද කියන එක මාකට් ෂෙයාර් එක. ඒක රිලේටිව් මාකට් ෂෙයාර් and මාකට් growth rate කියන එක අනුව මේ අපේ සමාගමේ නිෂ්පාදන වූ සේවාවන් මේ න්‍යාසය තුල මැට්‍රික්ස් එක තුල අපිට ප්ලේස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් මේක මෙතන ගන්න මෙන්න මේ විශාල නිල් පාට තද නිල් පාට රවුම මෙතන තියෙනවා. මේකේ growth rate එක මේක ගනුදෙනුකරුවන් විසින් මිලදී ගැනීමේ වේගය ඉතාම ඉහළයි. හරි? ගනුදෙනුකරුවන් විසින් මිලදී ගැනීමේ වේගය ඉතාම ඉහළයි. ඒ වගේම ගනුදෙනුකරුවන් වැඩි ප්‍රමාණයක් මේක මිලදී අරන් තියෙනවා. ඒ නිසා ඒ රවුම ඉතා විශාලයි සාපේක්ෂව. ඒත් එක්කම තියෙන මේ පුංචි රෝස පාට රවුම ගන්න. මේක ගනුදෙනුකරුවන් විසින් මිලදී ගැනීමේ වේගය ඉතාම ඉහළයි. නමුත් අරන් තියෙන සාපේක්ෂව ගනුදෙනුකරුවන් ප්‍රමාණය සාපේක්ෂව ඉහළයි. නමුත් ඒකෙන් ලොකු වාසියක් ආයතනයට නැහැ. ලොකු වාසියක් ආයතනයට නැහැ. මොකද හේතුව මෙතන අරන් තියෙන ප්‍රමාණය සාපේක්ෂව අඩුයි මේකට සාපේක්ෂව. මෙතන තියෙන මේ සම්පූර්ණ ආයතනයට ලබා දෙන contribution එක සමස්ත දායකත්වය තමයි මේ
සමස්ත දායකත්වය තමයි මේ රවුමෙන් පෙන්වන්නේ. එතකොට ඒක සමස්ත දායකත්වය ආයතනට ලබා දෙන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේකේ growth rate එක වැඩි වුණත් මේකේ market share එක වැඩි වුණත් අපිට ලැබෙන දායකත්වය ඉතාම අඩුයි ආයතනයේ ලාභයට. ආයතනයේ ලාභයට ලැබෙන දායකත්වය ඉතාම අඩුයි. ඒතර මේක ඇවිල්ලා දැන් ගත්තොත් මේ පොඩි රෝස පාට කොටුව රේට් එක වැඩි කියන්නේ දැන් ගිය අවුරුද්දේ 10 දෙනෙක් මිලදී ගත්ත එක මේ අවුරුද්දේ 20 දෙනෙක් මිලදී ගත්තොත් එහෙම growth rate එක market share එක ඩබල් වෙලා තියෙනවානේ. හරි. දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන ගිය අවුරුද්දේ 2000 මිලදී ගත්ත එක මේ අවුරුද්දේ 2500ක් මිලදී අරන් තියෙනවා. ඒකට ඒකත් වැඩි 50%න් වැඩි. නමුත් දායකත්වය ගත්තොත් එහෙම ආයතන ලැබෙන ප්‍රතිලාභය ගත්තොත් එහෙම මේ පුංචි රෝස පාටයකට වඩා මේ ලොකු නිල් පාටකින් වැඩි. දැන් මේ පැත්තේ එකක් ගත්තොත් එහෙම මේ වයේ තියෙන අලවියත් එහෙම නැත්නම් සාපේක්ෂ growth rate එක market share එකක් තමයි අඩු. ඒ අනුව මේ නිෂ්පාදන තියෙන විශාල සංඛ්‍යාවක් 23ක් මේකේ හැටියට මේ 23 ප්ලේස් කරලා තියෙනවා මේ මැට්‍රික්ස් එකේ. දැන් මේ මැට්‍රික්ස් එකේ තියෙන නිමැවුම් මේ නිමැවුම් 23ක් කියලා ගන්නකොට සේවිස් ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් ආයතන ප්‍රොඩක්ට්ස් 23ක්. කළමනාකරුවෝ බලන්න ඕන මේ ප්‍රොඩක්ට්ස් වලින් අපි මොනවද ඉදිරියට අරන් යන්නේ තරංගකාරීත්වය තුළ ගෙනියන්න පුළුවන් දේවල් මොනවද පසුබසින්නේ මොනවද අත්හරින්න ඕන කියන ඒවා. දැන් බලන්න මේ මෙතන තියෙන ප්‍රොඩක්ට් දෙක මේ දෙක sales growth rate එකත් අඩුයි market share එකත් අඩුයි. අපි උත්සාහ කරන්න හොඳ නැහැ මෙවැනි මොකද මේ හැම මේ තියෙන මේ කොටු වල තියෙන හැම එකක්ම මේ කොටු තුනේ තියෙන හැම එකක්ම මෙන්න මෙතෙන්ට stars කියන කොටට තල්ලු කරන්න. ඒවා තමයි ආයතනයට ගොඩක්ම ප්‍රතිලාභ contribution එක ලබා දෙන නිෂ්පාදන. ඒතර මේ නිෂ්පාදනයක් මෙන්න මේ නිමැවුමක් මේ මම මේ දැන් බලන්නේ නිමැවුමක් මෙන්න මෙතෙන්ට තල්ලු කරන්න කොච්චර වෙහෙසක් මේ ආයතනයට ගන්න ඕන කොච්චර සම්පත් ප්‍රමාණයක් යොදන්න ඕනද ඒව යොදනවද යෙදවීමෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභයක් තියෙයිද දැන් මෙතන තියෙන මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගන්නකොට මේකේ රෝස පාට මේක ඉහළින්ම වර්ධනය කරන්න අපි උත්සාහ ගත්තොත් ලොකු සම්පත් ප්‍රමාණයක් යෙදුවොත් ලැබෙන කන්ට්‍රිබියුෂන් එක සාපේක්ෂව අඩුයි. දැන් අපි ඒකට ලොකු අවධානයක් යොමු කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ තද නිල් පාට කොටුව ලොකු contribution එකක් ආයතන ලැබෙන අපි වෙන ඒක ගැන හොඳට අවධානයෙන් ඉන්න ඕන. අපේ තරංකාරු උත්සාහ කරන්නේ ඔන්න ඔතෙන්ට ඇතුල් වෙන්න තමයි. තරංකාරු උත්සාහ කරන්නේ මෙන්න මෙතෙන්ට ඇතුල් වෙන්න. ඒකට එහෙම ඇතුල් වුණොත් එන්නේ එක්කෝ market share එක අඩු වෙලා මේක problem child ප්‍රශ්නකර දරුවා පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් growth rate එක අඩු වෙලා මේක cash cow මුදල් දෙන පැත්තට යන්න පුළුවන්. ඒතර මේක කොටස් මුලික හතරක් තියෙනවා. සුනකයන්, ප්‍රශ්නගත දරුවා, එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථ, තරු සහ මුදල් දෙන කියලා. ඉතින් තරුව දැන් මේක අනිත් පැත්තට අරගෙන ඉන්නේ. ගැටලු සහිත දරුවන් මුදල් දෙන සුනකයන්. තරුව කියන්නේ growth rate එකත් market share එකත් දෙකම වැඩි. ගැටලු සහිත දරුවා කියන්නේ growth rate එක වැඩි නමුත් market share එක අඩුයි. ඩෝ කියන්නේ market share එක වැඩි. market share එකත් අඩුයි. growth rate එකත් අඩුයි. cash cow කියන්නේ market share එක වැඩි. ඒ කියන්නේ කලින් තරු මේවා මෙතෙන්ට වැටලා තියෙන්නේ. growth rate එකක් නැහැ. market share එක වැඩි. ඉතින් ඒවා තමයි අපි අර product life cycle එක ගත්තොත්. මේක ගත්තොත් මේ maturity එකේ තියෙන අය. sales වැඩි වෙන්නේ නැහැ. growth rate එකක් නැහැ. නමුත් ලොකු market share එකක් තියෙනවා. අපි උත්සාහ කරන්න ඕන products මේ විදිහට analyze කරලා ඉවරලා මේවා අභ්‍යන්තර පරිසරය මේවා මේ question mark මේවා හොඳ ලොකු growth rate එකක් තියෙනවා. market share එක වැඩි වෙන්නේ නැත්තේ ඇයි කියන එක බලන්න ඕනේ. මොකක්ද හේතුව? ඒකට අපි උත්සාහ කරන්න ඕනේ මේ question marks මෙන්න මේ stars පැත්තට තල්ලු කරන්න market share වැඩි කරන්න. එහෙම නැත්නම් අපිට ලොකු contribution එකක් ආයතනයට ලැබෙනවා. හරි? මේ cash cow සමානලට මේ පැත්තට දාන්න බැරි වෙනවා. මේවා product more අපු ඒවා.
අර ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ මැචුරිටි පැත්තේ තියෙන ඒවා. මැචුරිටි පැත්තේ තියෙන ඒවා. ඒක එක්කෝ මොනවා හරි උපාය මාර්ගයක් අනුගමනය කරන්න ඕන උඩට තල්ලු කරන්න. එහෙම නැත්නම් වෙන්නේ මේක ඊළඟට මේ ඩොග් පැත්තට වැටලා මේක නැති වෙලා යන එක. අපි අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය කරනවා කියලා අපේ මේ නිෂ්පාදන පෙළ, සේවා පෙළ මෙන්න මේ BCG මෙට්‍රික්ස් එකට අනුව කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව විශ්ලේෂණය කරලා මේ වගේ උත්තරයක් ගන්න. පැහැදිලිද? දැන් මේ කතා කරපු දේවල් ඔයගොල්ලන්ට පැහැදිලිද? කතා කරපු දේවල් ඔයගොල්ලන්ට පැහැදිලිද? yes okay. අනිත් අයට කෙනෙක් නම් කියනවා අවිෂ්කාර නිර්මාණය නම් කියනවා ඕ කියලා. අනිත් අයට ඕ ඇතිනේ. හරි හරි. හරි හරි ඕකේ. එහෙනම් අපි යමු ඉස්සරහට. මේ අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරන්න දෙන එක ක්‍රමවේදයක්. ඒ අනුව අපි බලනවා අපේ නිෂ්පාදනය පෙළ ප්‍රොඩක්ට් රේන්ජ් එක, එහෙම නැත්නම් සේවා පෙළ සර්විස් රේන්ජ් එක අපි ඒවත් අපි ගන්න ප්‍රොඩක්ට්ස් විදිහටනේ. ඒවා කොහෙද තියෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ගන්නවා. මේ පළවෙනි එක තමයි වෝටර්ගේ වටිනාකම් දාම විශ්ලේෂණය, අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය කරන එක තියෙන ක්‍රමය. අනිත් එක ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ ඇනලිසිස්, නිමැවුම් කළඹ විශ්ලේෂණය. ඊට අපි ඊළඟට බලමු තව ක්‍රමවේදයන් මොනවාද කියලා මේ අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරන්න තියෙනවා. තව එකක් තමයි මේ ටික මම විස්තර කරන්නේ. ඒ තරු කියන්නේ ඉහළ වෙළඳ පොළ කොටසක් ඉහළ වර්ධනයක් තියෙන ඒවා. ඒවා තමයි ආයතනයේ බඩේම මේ ලාභයට සේල්ස් ටර්නෝවර් එකට කන්ට්‍රිබියුට් කරන්නේ. ඒත් මේක ගැන තමයි ආයතනය හොඳට පරිස්සමින් ඇහගහගෙන ඉන්න ඕන. මොකද මේකේ සේල්ස් අඩු වුණොත්, එහෙම නැත්නම් මේකේ මාකට් ෂෙයා එක අඩු වුණොත්, දැන් මාකට් ෂෙයා එක අඩු වුණොත් ඒක යනවා ප්‍රොබ්ලම් චයිල්ඩ් පැත්තටනේ. මේකේ සේල්ස් ටර්නෝවර් එක වැඩි අඩු වුණොත් එමේ එයා යනවා කෑෂ් කව් පැත්තට. අර ප්‍රහාණ්ඩ මේරීමේදී වෙන්නේ ඕක තමයි. ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක කරනවා. මුදල් වලදනු අඩු වර්ධන යුගයක්, ඒ වගේම තාමත් මුදල් තියෙන. ඒකට අපි බලන්න ඕනේ මේ භාණ්ඩයට මොකද්ද කරන්නේ. මේක තරු පැත්තට තල්ලු කරන්න පුළුවන්ද? මොකද මේක තරු පැත්තට තල්ලු කරගන්න බැරි වුණොත් එහෙම මේ කෑෂ් කව් කියන එකේනා අනිවාර්යයෙන්ම යා ඩොග් පැත්තට යනවා. ඒ කියන්නේ මේ භාණ්ඩය අපිට අත්හරින්න වෙනවා, ඩික්ලයින් කරලා නැති කරලා දාන්න වෙනවා. ඒතකොට අපි පොඩ්ඩක් බලන්න ඕන මේ කෑෂ් කව් තියෙන ප්‍රොඩක්ට්ස් මොනවා හරි වෙනස් කර ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක අනුව අර තියෙන දේවල් ප්‍රයිස් වෙනස් කර එක වෙනස් කර يعني මාකටිං මික්ස් එකේ තියෙන දේවල් වෙනස් කර සේල්ස් වැඩි කරගන්න පුළුවන්ද කියලා. ඒතකොට මේක සේල්ස් වැඩි කරගත්තොත් එයා යනවා තරු පැත්තට. දැන් මේ ඩොග් කියන පැත්තේ තියෙන ඒවා ටිකක් අමාරුයි අපිට හැන්ඩල් කරන්න. හරිද? අපි ඊළඟට උපාය මාර්ග කතා කරලා අපි දැන් තාම මේ විශ්ලේෂණය කරලා හොයාගන්න එක විතරනේ. ඒත් දැන් මේ ඩොග් කියන ඒවා එන් ලැබෙන කන්ට්‍රිබියුෂන් එක ආයතනෙට ඉතාම අඩුයි. මේ ඩොග් කියන පැත්තේ තියෙන දේවල් තරු පැත්තට යවා ගන්න ටිකක් අමාරුයි. කියන්නේ සෑහෙන අමාරුයි. ඉතින් අපිට ඒ ගැන ඊළඟට මොකද්ද කරන්න කියන එක පිළිබඳව තීරණ ගන්න වෙනවා. ඉතින් ගැටලු සහජතරුවා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එයාගේ growth rate එක තියෙනවා, නමුත් market share එක. එහෙනම් අපි අලෙවිය වැඩි කරගන්න ඕනේ. ඒතර market share එක වැඩි කරගන්න නම් මොකද්ද කරන්න ඕන කියන එක පිළිබඳව අපි ඊට පස්සේ තීරණ කරන්න ඕනේ. දැන් ඊළඟ එක තමයි product life cycle. product life cycle analysis. මේක මම කලිනුත් කතා කරා, නමුත් තව පාරක් මම කතා කරන්නම්. product life cycle analysis. නිබෑවුමට සේවාවට එතකොට මේකේ තියෙන අවධි 4ක්. හරි? හඳුන්වා දීම, වර්ධනය, මේරීම සහ පිරිහීම. මේ තියෙන මේක හඳුන්වා දීම, වර්ධනය, මේරීම සහ පිරිහීම කියන අවධි 4ක් තියෙනවා. right? ඒතර අපේ ඊළඟට ප්‍රොඩක්ට්ස් ටික
ඇනලයිස් කරන්න ඕන. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් රේන්ජ් එක ඇනලයිස් කරන්න ඕන, විශ්ලේෂණය කරන්න ඕන, ලැබෙන ආදායම දැන් ඒක හඳුන්වා දීමේ ඉඳන් ගත වෙච්ච කාලයත් එක්ක මේ ප්‍රස්ථාරගත කරන්න ඕන. ඒතර ප්‍රස්ථාරගත කරාම අපිට ලැබෙයි මේ ලැබිච්ච ලාභය මෙන්න මේ විදිහට එමෙතන ලැබිච්ච ආදායම මේ විදිහට වෙනස් වෙන එක. මේ ලාභය වෙනස් වෙන. ඒක හැම ප්‍රොඩක්ට් එකකටම මේ විදිහට ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකක් ගන්නවා. අපි යම් සේවිංස් ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දීලා කියන්නකෝ. ඒ කියන සේවිංස් ප්‍රොඩක්ට් එක. ඒක හඳුන්වා දීපු දවසේ ඉඳන් අවුරුද්දෙන් අවුරුද්ද ඒකේ රෙවනියු එක මේ විදිහට graph එකකට දාලා ඉවරලා බලන්න ඕන. දැන් රෙවනියු එක වැඩි වෙන්නේ නැද්ද? ඒ කියන්නේ එයා මැචුරිටි එකේද ඉන්නේ. මෙතනද ඉන්නේ. ඒකට එයා තාම රෙවනියු එක අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙවි යනවාද? ඒක හැම ප්‍රොඩක්ට් එකකටම අපේ හැම නිෂ්පාදනයකටම මේ විදිහට ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක අපි සකස් කරගන්න ඕන. හරි. අලෙවි කරන සැලසුම් කිරීමේදී නිබැවුම් ආයු චක්‍රය නිමයම් ජීවන චක්‍රය යොදා ගැනීමෙන් සේවා නිමයම් අතර සම්පත් බෙදා හැරීම මඟ පෙන්වන. ඒතර ඊට පස්සේ ගන්න ක්‍රියාමාර්ග වලට තමයි ඒක වැදගත් වෙන්නේ. මූලිකවම ක්‍රම තුනකට අපිට පුළුවන් අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරන්න. එක්කෝ මයිකල් පෝටගේ වටිනාකම් තාම විශ්ලේෂණය භාවිතා කරලා, එහෙම නැත්නම් BCG මැට්‍රික්ස් එක පාවිච්චි කරලා, එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක පාවිච්චි කරලා අපේ නිමයම් සහ සේවාවන් කොතනද ඉන්නේ කියන එක පිළිබඳ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊළඟට තමයි අපි අලෙවි උපාය මාර්ග සකස් කරන්න ඕන. අලෙවි උපාය මාර්ග සකස් කරන්න ඕන. ඒතර උපාය මාර්ග වර්ග තුනයි මූලිකවම. උපාය මාර්ග මූලිකවම වර්ග තුනයි. වර්ධන උපාය මාර්ග තවදුරටත් ආයතන වර්ධනය කරගෙන යන්න පුළුවන් කියන එක. ඊළඟ එක මේන්ටනන්ස් එහෙම පවත්වාගෙන යාමේ උපාය මාර්ග. හරි. අනිත් එක තමයි ඉවත් කිරීමේ උපාය මාර්ග. දැන් අපේ පරිසර සාධක අභ්‍යන්තර සහ බාහ්‍ය පරිසරයේ සාධකවල වාසිදායක සාධක. ඒ කියන්නේ අවස්ථාවත් වැඩි, අභ්‍යන්තර ශක්තියනුත් වැඩි. වාසිදායක සාධක අභ්‍යන්තර පරිසරයේ සහ බාහිර පරිසරයේ වැඩි නම් opportunities උයි strengths උයි වැඩි නම් සාපේක්ෂව තර්ජන සහ දුර්වලතා වලට වඩා ඒ කියන්නේ අපිට conducive environment එකක් තියෙනවා. අපිට සුබදායී පරිසරයක් තියෙන්නේ අපේ භාණ්ඩ වර්ධනය කරන්න. එhmenan අපි වර්ධන උපාය මාර්ග වලට යන්නේ කොයි අවස්ථාවේදීද? බාහිර සහ අභ්‍යන්තර වාසිදායක සාධක වැඩි අවස්ථාවක. එහෙනම් බාහිර අවස්ථාත් වැඩි, අභ්‍යන්තර ශක්තිය වැඩි අවස්ථාවක අපි යනවා වර්ධන උපාය මාර්ග වලට. බාහිර අවස්ථා සහ අභ්‍යන්තර නැත්නම් බාහිර සහ අභ්‍යන්තර සාධක සම මට්ටමේ තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට පවත්වාගෙන යන්න. දැන් මේ කාලේ ඊටාම අමාරුයි මේ බාහිර සාධක බාහිර අවස්ථා වැඩි කියලා ගන්නත් බෑ. බාහිර අභ්‍යන්තර ශක්තියින් වැඩි කියලා ගන්නත් බෑනේ. අපි ගොඩක් වෙලාවට හෝල්ඩ් කරගෙන එහෙම නැත්නම් මේන්ටේන් කරගෙන යනවා මේ මෙන්න මේ වගේ පරිසර තත්ත්වයක් යටතේ. අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක වාසිදායකක් නැහැ, අවාසිදායකක් නැහැ. ඒකට අපි පුළුවන් තරම් මේ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක මේන්ටේන් කරගෙන යනවා. හරියට අර සීත කාලෙට සීත පළාත් වල ඉන්න සතුන් තමන්ගේ අභ්‍යන්තර ශක්තිය අවම විදියට භාවිතා වෙන්න අර නිද්‍රාවකටපත් වෙන්නේ හයිබර්නේෂන් කියලා කියන බයොලොජිකල් ප්‍රය දන්නවා. ඒගොල්ලෝ අවශ්‍ය මූලික ශාරීරික ක්‍රියාකාරකම් ටික විතරයි කරන්නේ. මාස ගානකට සති ගානකට කැම කාලය ඉඳලා ඔහේ නිදාගෙන ඉන්නවා සීත කාලේ බව වෙනවා. ඒතර ශරීර අභ්‍යන්තරයේ තියෙන ස්වාභාවික ක්‍රියාවලිය ශ්වසනය, රුධිර ධාවනය, ඒ වගේ දේවල් වලට අවශ්‍ය වෙන ශක්තිය විතරයි වැය වෙන්නේ. අවම ශක්තියක් වැය කරගෙන අමාරු කාලේ පහු කරනවා. ඒවා මේන්ටනන්ස් ස්ට්‍රැටජි පවත්වාගෙන යෑමේ උපාය මාර්ගය. නමුත් අවාසිදායක සාධක වැඩි නම් හරි අවාසිදායක සාධක වැඩි නම් වාසිදායක සාධක වලට වඩා අපිට බෑ තවදුරටත් අල්ලගෙන ඉන්න. ඒතකොට අපි ඒවා ඉවත් කරනවා. අපි ඒවා ඉවත් කරනවා. අන්න ඒවට කියනවා අපි ඉවත් කිරීමේ උපාය මාර්ග. ඒකට මූලික උපාය මාර්ග තුනයි. වර්ධනය කිරීමේ උපාය මාර්ග, පවත්වාගෙන යාමේ උපාය මාර්ග සහ ඉවත් කිරීමේ උපාය මාර්ග. ඉවත් කිරීමේ උපාය මාර්ග. ඒතර වර්ධන උපාය මාර්ග ගත්තොත් තියෙන්නේ හරිද?
right okay මම බලන්න right thank you වර්ධනය කිරීමේ උපාය මාර්ග ගත්තොත් එimhe වර්ධන උපාය මාර්ග අපිට අඳුනා ගන්න පුළුවන් ඇන්සොෆ් විසින් ඇන්සොෆ් කියන පර්යේෂකයා විසින් ඉදිරිපත් කළ වර්ධන උපාය මාර්ග වලට ක්‍රම හතරක්. එකක් වෙළඳපොළ පසාරු කිරීම, වෙළඳපොළ සංවර්ධනය, නිමැවුම් සංවර්ධනය සහ විවිධාංගීකරණය කියලා. මාකට් පෙනිට්‍රේෂන්, මාකට් ඩෙවලොප්මන්ට්, ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්, ඩයිවර්සිෆිකේෂන්. අපි රූපසටහනක් ගත්තොත් මේක තමයි ඇන්සොෆ් විසින් ඉදිරිපත් කරපු උපාය මාර්ගය. මේක ඇන්සොෆ්ගේ උපාය මාර්ගය. එතකොට ඒකේ ප්‍රධාන සාධක දෙකයි. එක පැත්තක තියෙන්නේ භාණ්ඩය, අනිත් පැත්තේ තියෙන වෙළඳපොළ. එක පැත්තක භාණ්ඩය තියෙනවා, අනිත් පැත්තේ වෙළඳපොළ තියෙනවා. ඒ වර්ධන උපාය මාර්ග අපි මොනවා වෙලාවකද අනුගමනය කරන්නේ? පරිසර සාධක, අභ්‍යන්තර පරිසර සාධක සහ බාහිර පරිසර සාධක වාසිදායකව ක්‍රියාත්මක වන අවස්ථාවේදී තමයි අපි පාවිච්චි කරන්නේ වර්ධන උපාය මාර්ගය. ඒ කියන්නේ අපි අපේක්ෂා කරනවා පවතින තත්ත්වයට වඩා වර්ධනයකට යන්න පුළුවන් වෙයි කියලා. ඒතර උතන බාහිර පරිසර සාධකත් අභ්‍යන්තර පරිසර සාධක වාසිදායක ලෙස ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒකත් රේන්ජ් එක යන්නේ. සමහර ආයතන වලට එහෙම නැත්නම් සමහර නිමයන් වලට අඩුවෙන් වාසිදායකයි, සමහර නිමයන් වලට වැඩිම වාසිදායකයි. වෙන්න පුළුවන්. නිසා අපි ගත්තොත් එහෙම ප්‍රොඩක්ට්ස් පැත්තේ ගත්තොත් එහෙම පවත්නා නිමැවුම් සහ නව නිමැවුම් කියලා කොටස් දෙකකට අපි කඩා ගන්න පුළුවන්. පවත්නා නිමැවුම් නව නිමැවුම්. මාකට්ස් ගත්තොත් එහෙම පවත්නා වෙළඳපොළ සහ නව වෙළඳපොළ කියලා කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. ඒකට පවත්නා නිමැවුම් පවත්නා වෙළඳපොළටම ඉදිරිපත් කිරීමට අපි කියනවා මාකට් පෙනිට්‍රේෂන් වෙළඳපොළ පසාරු කිරීම. වෙළඳපොළ පසාරු කිරීම පවත්නා නිමැවුම් පවත්නා වෙළඳපොළට ඉදිරිපත් කිරීම. දැනට වෙළඳපොළ පවත්නා නිමැවුම් වල විකුණුම් වැඩි කිරීමේ දැනට සිටින භාවිතා කරන්නන් වැඩි වශයෙන් භාවිතා කිරීම පෙළඹවීම ඇතුළත් කරනවා. මෙතනදී සේල්ස් ටර්නෝවර් එක මාකට් ෂෙයාර් එකක් වැඩි කරන්න උත්සාහ කරනවා. මෙතනදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද? එහෙම නැත්නම් මේවා මොන වගේ ඒවටද අනුගමනය කරන්නේ? මෙතනදී අනුගමනය කරන්නේ මාකටිං මික්ස් එකේ ගොඩක් වෙලාවට ප්‍රයිස් කියන සාධකය. ප්‍රයිස් කියන සාධකය. මිල අඩු කරලා වෙළඳපොළ පසාරු කරන්නේමයි මිල අඩු කරලා අපි උත්සාහ කරනවා වැඩි අලෙවි ප්‍රමාණයක් ලබා ගන්න. එහෙනම් මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න උත්සාහ කරනවා. මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න උත්සාහ කරන වෙළඳපොළ පසාරු කිරීම තුලින්. එහෙනම් මේ උපාය මාර්ගය අපි ගත්තොත් මේ BCG මැට්‍රික්ස් එකේ කොයි වගේ අයටද වැඩි මේ භාවිත කරන්න පුළුවන්? මිල අඩු කරලා මිල වෙනස් කරලා අලෙවිය වැඩි කරගන්න උත්සාහ කරනවා. කොයි වගේ අයටද මේක මේ කරන්න පුළුවන්? මෙන්න මේ ක්වෙස්චන් මාක් වලට පුළුවන් කෑෂ් කවුටත් පුළුවන්. මේ කෑෂ් කව් කියන්නේ වෙළඳපොළ කොටස වැඩි. ඒත් මිල අඩු කරපු ගමන් මේ පවත්නා වෙළඳපොලේ ඉන්න අය වැඩි වැඩියෙන් මිලදී ගන්නවා. වැඩි වැඩියෙන් මිලදී ගන්නකොට මේකේ මාකට් growth එක එහෙම නැත්නම් මිලදී ගැනීමේ වේගය වැඩි වෙලා මේගොල්ලෝ ඉහළට තල්ලු වෙනවා නේ. ස්ටාර් පැත්තට යනවා. දැන් ක්වෙස්චන් මාක් වලට මොනවද පුළුවන් වෙන්නේ? ක්වෙස්චන් මාක් වල වෙළඳපොළ කොටස අඩුයි. මිල අඩු කරාම මොකද්ද? අලුතෙන් කට්ටිය මිලදී ගන්න උත්සාහ කරනවා. එහෙනම් වෙළඳපොළ කොටස වැඩි වෙලා මේගොල්ලෝ මේ පැත්තට තල්ලු වෙනවා. එhmenan මේ කොටස් දෙකට මූලිකවම අපිට අනුගමනය කරන්න පුළුවන් වෙළඳපොළ පසාරු කිරීම. ඒ වගේම ස්ටාර් වල ඉන්න අයටත් පුළුවන් වෙළඳපොළ පසාරු කිරීම අනුගමනය කරන්න. මොකද හේතුව ඒගොල්ලන්ට තව තවත් මිලදී ගන්න පළඹවනවා මිල අඩු කිරීම තුලින්. ඒගොල්ලෝ වෙනත් විකල්ප භාණ්ඩ වලට යන්න උත්සාහ කරන්නේ නැහැ. මෙතන තියෙන එක ප්‍රශ්නගතයි.
මෙතන තියෙන අය තමයි ප්‍රශ්න කතාවේ. මොකද මේගොල්ලෝ එක්කෝ අලවිය අඩු කරපු ගමන් මේගොල්ලෝ යනවා කෑෂ් කව් පැත්තට. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ මේගොල්ලන්ගෙන් කට්ටිය අනෙකුත් දැන් මෙතන දැන් තරඟ තුලක වෙන්න පුළුවන්. දැන් මේ මෙතන කහ පාට එකේ ඉන්න මිලදී ගන්න අයගේ මිලදී ගැනීමේ ප්‍රමාණය අඩු කරනවා වෙන්න පුළුවන්. මොකද මෙතනට මේකට හේතුව වෙන්නේ මිලදී ගන්න ප්‍රමාණයත් මිලදී ගන්න සංඛ්‍යාවත්. සංඛ්‍යාව කියන්නේ පුද්ගලයන් සංඛ්‍යාවනේ. ඒ දෙකේ ගුණිතය තමයි මේ රවුමක් විදිහට තියෙන්නේ. හරි? ඒ දෙකේ ගුණිතය තමයි මේ රවුමක් විදිහට තියෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මේ රෝස පාට පුංචි රවුම දෙක වැඩි කිරීම 4 වෙන්න පුළුවන්. ඒ කියන්නේ growth rate එක 2යි දෙන්නෙක් මිලදී ගන්න. දෙක වැඩි කිරීම 4යි. දැන් මෙතන තද නිල් පාට growth මේ රවුම වෙන්න පුළුවන් 2000 වැඩි කිරීම 300. එතකොට එහෙනම් අපි 2000 වැඩි කිරීම 3 කියලා ගන්නකො 6000යි නේ. මෙතන contribution එක 6000යි මෙතන contribution එක 4යි. 2000 කියන්නේ මිලදී ගන්න සංඛ්‍යාව. 300 කියන්නේ 3 කියන්නේ එහෙම නැත්නම් 6 කියන්නේ මිලදී ගන්න ප්‍රමාණය කියලා හිතන්නකො. එක්කෙනෙක් 6ක් මිලදී ගන්නවා අවුරුද්දක් ඇතුළත. ඒතර මේ 6ක් මිලදී ගන්න එක්කෙනා 2ක් මිලදී ගත්තොත් එහෙම 2000 වැඩි කිරීම 2 වෙන 4000යි. මේක ඇකිලෙනවා නේ. මේක ඇකිලෙනවා. growth rate එක අඩු වෙනවා. එනම් මේක පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වැටෙනවා නේ. අපි ගත්තොත් එහෙම මෙතන මිලදී ගන්න ප්‍රමාණය සංඛ්‍යාව 2000ක් ඉන්නවනම් දැන් වෙන තරංකරුවන්ට ගිහිල්ලා වෙන තරංකරුවෝ මේක අත්පත් කරගෙන 1000යි මේක මිලදී ගන්න. මිලදී ගන්න ප්‍රමාණය 600යි. 6යිමයි. 6 වැඩි කිරීම 10 කියන්නේ 6000යි. අතන 6 වැඩි කිරීම 2000 කියන්නේ 12000යි. දැන් 12000ක් මිලදී ගත්ත එක 6000ට වැටලා මොකක්ද අඩු වෙලා තියෙන්නේ? මාකට් ෂෙයා එක අඩු වෙලා. මාකට් ෂෙයා එක අඩු වෙලා 1000ක්ම අයින් වෙලා අපේ. එහෙනම් ඒක යන්නේ ක්වෙස්චන් මාක් පැත්තටනේ. ඒතර මේ ස්ටාර්ස් වලට තමයි මූලිකවම වෙළඳපොළ ප්‍රසාර කිරීම උපයෝගී වෙන්නේ. ඒ අනිත් පැත්තෙන් ක්වෙස්චන් මාක් අයත් කැෂ් කව් අයත් මේක පාවිච්චි කරලා ඒගොල්ලන්ව ස්ටාර් කරගන්න පුළුවන්. ඒතර ඒ කොහොම වුණත් වෙන්නේ වර්ධනය වීමක්. එහෙනම් වර්ධන උපාය මාර්ගයක් තමයි මෙන්න මේ ඇන්සෝෆිසෙන් යෝජනා කරපු වෙළඳපොළ ප්‍රසාර කිරීම. හැබැයි මේකෙදි කරන්නේ පවතින භාණ්ඩවල පවතින වෙළඳපොළට තමයි ඉදිරිපත් කරන්නේ. පවතින භාණ්ඩ පවතින වෙළඳපොළට තමයි ඉදිරිපත් කරන්නේ. ඒතරදී පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මාකටිං එකේ මිල කියන සාධකය තමයි මූලිකව. ඔයගොල්ලෝ දැකලා ඇති අවුරුද්ද අන්තිමට සේල්ස් නේ එකක් ගත්තම දෙකක් ගත්තම එකක් නොමිලේ. එහෙම නැත්නම් ප්‍රයිස් ඩිස්කවුන්ට්. ඔයගේ ගොඩක් දේවල් තියෙනවා. බාගේන් සේල් 50% අඩුයි. මොනවාද වෙන්නේ? අර තියෙන ප්‍රමාණය අලුත් ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරනවා. වැඩි කරගන්න උත්සාහ කරනවා. හරි? ඒක දැන් ඔය බලන්න සුපර් මාකට්ස් වල සමහර භාණ්ඩ තියෙන්නේ. දන්තාලේක වෙන්න පුළුවන්. සබන් වෙන්න පුළුවන්. මේ හොඳට අලෙවි වෙන ඒවා. ඒවයේ ඩිස්කවුන්ට් ඉදී හැම සතියෙම හැම මාසෙම දානවා. සමහර සබන් මාර්ග ඔය බේබි සෝප් නේ. මම බ්‍රෑන්ඩ් නේම්ස් කියන්නේ නැහැ මොකද මේක සෝෂල් මීඩියා නිසා ඔබට තේරුම් ගන්න සුපර් මාකට් ගියා ඉන්නවනම් සමහර දන්තාලේප රත්මදින වේ ටූත් පේස්ට් දානවා. ඇයි ඒ? එතකොට ඒක භාවිතා කිරීම තුලින් බ්‍රෑන්ඩ් නේම් එකක් බ්‍රෑන්ඩ් ඉමේජ් එකක් ගන්න කර තුල ගොඩනගෙනවා. ඔහු නැවත මේ ඩිස්කවුන්ට් එක අයින් කරපු වෙලාවට මිලදී ගන්න උත්සාහ කරන තමන්ට ඔළුවේ ගොඩනගිච්ච බ්‍රෑන්ඩ් එක. ඒ දිගින් දිගටම වෙනත් තරගකරුවෙක් තරගකාරී භාණ්ඩයක් මිලදී ගන්න නැතුව අර ඩිස්කවුන්ට් එක නිසා අර භාණ්ඩෙම මිලදී ගත්තාම ගණන්දරකරු ඒ භාණ්ඩයට හුරු වෙනවා. හුරු වුණාම මොකද වෙන්නේ? වෙන අවස්ථාවකදී වුණත් ඩිස්කවුන්ට් නැති අවස්ථාවකදී වුණත් අර භාණ්ඩෙම මිලදී ගන්නවා. එතකොට වෙළඳපොළ පසාරු කිරීම තුලින් කරන්නේ කරුවන්න තව දුරටත් භාණ්ඩයට හුරු කරලා බ්‍රෑන්ඩ් ඉමේජ් එක ගොඩනැගීම. ඒතර ප්‍රයිස් කියන සාධකය තමයි භාවිතා කරන්නේ. ඒක වෙළඳපොළ සංවර්ධනය. මාකට් ඩෙවලොප්මන්ට්. මාකට් ඩෙවලොප්මන්ට් එකේදී වෙන්නේ මොනවද? පවත්නා භාණ්ඩ අලුත් වෙළඳපොළට මේ නිව් මාකට් එකට. පවත්නා භාණ්ඩ අලුත් වෙළඳපොළකට ඉදිරිපත් කරනවා. පවත්නා භාණ්ඩ අලුත් වෙළඳපොළට ඉදිරිපත් කිරීම. පවත්නා නිමෙවුම් නව වෙළඳපොළට. ඒතර අලුත් වෙළඳපොළ තුල අලුතෙන් ගනුදෙනුකරුවන් රැසක් බිහි වෙනවා.
අපි දැනට භාවිතා කරන්නේ නැති ගනුදෙනු කරුවන්ට එනත භූගෝලීය ප්‍රදේශයකට මේ භාණ්ඩ වැඩි කරනවා. ඒ කියන්නේ අපේ සේල්ස් අවුට්ලට්ස් වැඩි කරනවා. එහෙම නැත්නම් ඔන්ලයින් සර්විසස් දියුණු කරනවා. එතන අපි ශාඛාවක් අලුත් පළාතක අලුත් මේ දැන් අපි ෆෝර්ට් සිටි එක තියෙන ඉස්සරහට එනවා. ඒක ෆෝර්ට් සිටි එකේ ශාඛාවක් ඇවිත් එහෙම අලුත් වෙළඳපොළක් එතන. අලුත් වෙළඳපොළක්. එතන අලුත් භූගෝලීය ප්‍රදේශයක අලුත් වෙබ් අවකාශයක අලුත් මාකට් එකකට යන එක තමයි වෙළඳපොළ සංවර්ධනය කියන්නේ. වෙළඳපොළ සංවර්ධනය ફોકસ කරන්නේම කාටද? question mark හේතුව බලන්න මේගොල්ලන්ගේ මාකට් ෂෙයාර් එක තමයි වැඩි නැත්තේ. ඒගොල්ලන්ගේ අලෙවිය හොඳයි මාකට් ෂෙයාර් ගන්න. එහෙමනම් මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න නම් මේක මේ පැත්තට තල්ලු කරගන්න නම් අලුත් වෙළඳපොළවල් වලින් අපිට නව ගනුදෙනු කරුවන් ගොඩක් එකතු කරගන්න ඕනේ. එතකොට මෙතන දැන් මේ ලානිල් පාට එකේ ඉන්නවා නම් 200ක් අපි මේක වැඩි කරගන්න නම් 1000ක් වෙනකම් එතකොට තව අලුතෙන් වෙළඳපොළවල් වලින් 800ක් එකතු කරගන්න ඕනේ. ඒක 800ක් එකතු වුණාන් පස්සේ මේක කොහෙද තල්ලු වෙන්නේ? මෙන්න මේ පැත්තටනේ ස්ටාර් පැත්තට තල්ලු කරනවා. එහෙනම් වෙළඳපොළ සංවර්ධනය question mark කියන පැත්තේ ඉන්න භාණ්ඩ වලට සේවාවන්නට ප්ලේස් කරගෙන තමයි යොමු කරන්නේ. අපි ගත්තොත් එහෙම product life cycle එකේ product life cycle එකේ growth කියන එකේ ඉන්න අයට තමයි අපි අලුත් වෙළඳපොළවල් හොයාගත්තාම අපේ growth එක වැඩි කරගන්න පුළුවන්. එතන introduction එකේ ඉන්න අයට ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ market penetration එක. හේතුව තාම දන්නේ නැහැ මේක මේ product life cycle එක ගත්තොත්. ඒත් අපි මිල අඩු කර මේ භාණ්ඩයට හුරු කරනවා. brand name එක හදනවා. නේ? මම ඉස්සෙල්ලා කිව්වේ brand name එක ගොඩනගනවා තවදුරටත් මේ වෙළඳපොළ ප්‍රසාර කිරීම තුළින් introduction එක තියෙන භාණ්ඩ වලට. ඒත් භාණ්ඩයට හුරු කරාම ඔන්න ඒකලු මිලදී ගන්න පෙළඹෙනවා. ඒතකොට grow වෙන පැත්තේ ඉන්න අයට product life cycle එක අනුව අපිට පුළුවන් අලුත් වෙළඳපොළවල් හඳුනා දෙන්න. එහෙමනම් මොකද්ද marketing mix එකේ පාවිච්චි කරන්නේ? place කියන එකනේ. වැඩිපුරම පාවිච්චි කරන්නේ place කියන එක. place කියන එක වැඩි කරනවා. ඒකම promotion price කියන එකත් යනවා. වැඩිම පාවිච්චි කරන්නේ place. ඊළඟට නිමවුම් සංවර්ධනය product development. product development පාවිච්චි කරන්නේ මොනකටද? දැන් බලන්න මාකට් ෂෙයාර් එක වැඩි. නමුත් මේගොල්ලෝ මිලදී ගන්න ප්‍රමාණය අඩුයි. මාකට් growth rate එක අඩුයි. එතන මේ භාණ්ඩ මිලදී ගන්න ප්‍රමාණය අඩුයි. ෂෙයාර් එක වැඩි වුණාට. ඒතර මෙතන තියෙනවා වෙන්න පුළුවන් 2000 වැඩි කිරීම 2 එමෙත 1. හරි? ඒතර අපි මේක වැඩි කරන්න ඕන 2000 වැඩි කිරීම 6ට. එතකොට ඒක මේක මෙතෙන්ට එනවා 12000යි. 2000 වැඩි කිරීම 1 කියන්නේ 2000යි. එතන මේ 2000 කියන එක 12000ට කරන්න නම් මෙයා මිලදී ගන්න ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒතර මිලදී ගන්න ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් මෙයාට අලුත් භාණ්ඩයක් විදිහට මේක ලබා දුන්නොත් එහෙම. එහෙනම් මේ ගොඩක් වෙලාවට product development එක place කරන්නේ cash cow වලට. ඒකට හේතුව එයා දකිනවා ඔන්න අලුත් භාණ්ඩයක් ඇවිල්ලා තියෙනවා කියලා එයා ඒක මිලදී ගන්න උත්සාහ කරනවා. මිලදී ගන්නවා. හරි? එහෙමනම් product කියන සාධකය අර P4 product කියන සාධකය තමයි වෙනස් කරන්නේ product development එකේ. ඒක product development එක මූලිකවම focus කරන්නේ මේ BCT matrix එකේ cash cow පැත්තේ ඉන්න අයට. ඒගොල්ලන්ම පුළුවන් මෙයා දකින්නවා තමන් මිලදී ගන්න භාණ්ඩය නෙමෙයි දැන් අලුත් එකක් ඇවිල්ලා නැවත මිලදී ගන්න උත්සාහ කරනවා. ඒතර මේක උඩට තල්ලු වෙනවා. product life cycle එක ගත්තොත් maturity එකේ ඉන්න අයට තමයි product development එක focus කරන්නේ. product මේගොල්ලෝ දැන් ගන්න ප්‍රමාණය අරගෙන ඉවරයි. mature වෙලා තියෙන්නේ තවදුරටත් මේකේ sales වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් අපි උත්සාහ කරනවා මේ භාණ්ඩය අලුත් එකක් විදිහට ඉදිරිපත් කරන product development එක තුලින්. මම එදා කතා කරා product development එකේ අවස්ථාවක් තියෙනවා.
ප්‍රොඩක්ට් එකේ අවස්ථා තුනක් තියෙනවානේ. කෝ ප්‍රොඩක්ට් එක, ඇක්චුවල් ප්‍රොඩක්ට් එක සහ ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක. ඒතකොට අපි පිටින් තමයි පටන් ගන්න. ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක ආෆ්ටර් සේල් සර්විසස්, ඊළඟට ෆ්‍රී ඩිලිවරි, එහෙම නැත්නම් loan installment payment, zero interest, ඔය ගොඩක් දේවල් තියෙනවා ඔග්මන්ටඩ් එකේනේ. ඒවා වෙනස් කර කර උත්සාහ කරනවා සේල්ස් වැඩි කරගන්න. ඒක බැරි වෙනකොට මොකක්ද කරන්නේ? ඊළඟ ස්ටෙප් එකට යනවා. ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් වෙනස් කරනවා. පාට වෙනස් කරනවා, සුවඳ වෙනස් කරනවා, පැකේජින් එක වෙනස් කරනවා නේ. ඒවා වෙනස් කර කර උත්සාහ කරනවා. ෆීචර්ස් වෙනස් කර කර ප්‍රොඩක්ට් එක අලුත් එකක් විදිහට දකින්නද කියලා බලන්න. එහෙම බැරි වෙනකොට තමයි කෝ ප්‍රොඩක්ට් එකට අත ගහන්නේ. ඒවා රිස්ක් එක වැඩි. දැන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකේදී මූලිකවම අපි උත්සාහ කරන්නේ මෙන්න මේ කියන කෑෂ් කව් පැත්තේ ඉන්න අයගේ සේල්ස් වැඩි කරගන්න. දැන් මේ පැහැදිලිව පේනවා නේද මම මේ කියන දේවල් එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. හරි? අර මෙයාගේ මේ කවුද මයිකල් පෝටර්ගේ වැලියු චේන් එක කියන්නේ සම්පූර්ණම වෙනස් එකක්. එයා හැමතිස්සෙම මයිකල් පෝටර් ફોකස් කරන්නේ එයා ආධාරණය යොමු කරන්නේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන්. ඒ කියන්නේ යුනිට් ප්‍රයිස් එකේ මිලාඩු කිරීම සම්බන්ධයෙන්. ඒතර යුනිට් ප්‍රයිස් එකේ මිලාඩු කරගත්තාන් පස්සේ අපිට තරඟකරුවොත් එක්කලා හොඳ විලකට මේ අලෙවි කරගන්න පුළුවන්. හරි? ඔය මහා පරිමාණයේ සමාගම් කරන්නේ ඒක තමයි. කුඩා පරිමාණයේ අයව ඉවත් කරන්නේ මිල හේකමීට කිරීම තුළ. ඒතර එතෙන්දී මිල කියන සාධකය තමයි බොහෝ විට බලන්නේ. බ්‍රෑන්ඩ් ඉමේජ් එකට අමතරව. නමුත් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක BCG මෙට්‍රික්ස් එක ඊළඟට ANSOFගේ මේ මෙට්‍රික්ස් කොහොම එකක් සම්බන්ධයි. ඊළඟ එක තමයි විවිධාංගීකරණය. විවිධාංගීකරණය කියන්නේ අලුත්ම භාණ්ඩ පෙළක්, අලුත්ම ප්‍රොඩක්ට් රේන්ජ් එකක් ගණන් කරුවන්ට ඉදිරිපත් කරනවා. අලුත්ම ප්‍රොඩක්ට් රේන්ජ් එකක් ගණන් කරුවන්ට ඉදිරිපත් කරනවා. ඉතින් එතනදී දැන් ඔය අර කියපු ඩෝග් පැත්තේ තියෙන ඒවා අත්හැරලා දාලා අලුත්ම එකක් දෙනවා. එහෙම කරලා අපි උත්සාහ කරනවා සේල්ස් වැඩි කරගන්න. හරි? ඒක ආකාර දෙකයි. එකක් තමයි ඒකවිධ විවිධාංගීකරණය. ඒ කියන්නේ මම එදා කිව්වේ දැන් සබන් හදන එක්කෙනෙක් ඉන්නවා නම් සබන් හදන එක්කෙනා ඒ පැත්තේ තියෙන සෝදන කුඩු, ඊළඟට පිරිසුදු කිරීමේ කුඩු, ෂැම්පූ වර්ග, ඒ වගේ විවිධ සමාන භාණ්ඩ නිපදවලා වෙළඳපොළට ඉදිරිපත් කළා එයාගේ ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරගන්නවා. ඒකට විවිධාංගීකරණයදී කරන්නේ ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරගන්නවා අලුත්ම ප්‍රොඩක්ට්ස් වලින්. අර තියෙන ප්‍රොඩක්ට් එක වෙනස් කරන්නේ නැහැ. නිබෙවුම් සංවර්ධනයේදී වගේ අලුත්ම ප්‍රොඩක්ට්ස් ඉදිරිපත් කරනවා. ඩිෆරන්සියේෂන් නැත්නම් ඩයිවර්සිෆිකේෂන් නැත්නම්. ඒක රිස්ක් එක වැඩිනේ. ඒක ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක ගත්තොත් එහෙම ඒකේ මේ ඩික්ලයින් පැත්තට යන අයට තමයි ඩිෆරන්සියේෂන් එක ඉදිරිපත් කරන්න. මොකද අලුත් භාණ්ඩයක් එන්නේ එළියට. මේ පවත්නා භාණ්ඩයට වෙනස් කිරීමක් නෙමෙයි. ඒතර මේ ඩික්ලයින් වෙන එක ඩික්ලයින් වෙන්නේ නැරලා අලුත් එකක් ඉදිරිපත් කරනවා. දැන් මේක ගත්තොත් එහෙම මේකේ මේ මෙන්න මෙතෙන්ට තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒතර මෙතනදී මේ ඩොග්ස් කියන ප්‍රොඩක්ට් අත්හැරලා යනවා අලුත් භාණ්ඩ ඉදිරිපත් වෙනවා. එතකොට මාකට් ග්‍රෝත් එකක් වැඩි වෙනවා. මාකට් ෂෙයාර් එකක් වැඩි වෙනවා. මේක දැන් මේ භාණ්ඩය තල්ලු වෙනවා කියලා ගන්න බෑ. අලුත්ම භාණ්ඩයක් මෙන්න මෙතෙන්ට එනවා. හරි? ඒතර ඩොග්ස් කියන ප්‍රොඩක්ට් අපි අයින් කරනවා. අයින් කරලා අලුත් භාණ්ඩ ඉදිරිපත් කරනවා. ගණන් කරන්නේ අවශ්‍යතාවය යනවා. ඒතර ඒකට පරිසරය ඉතාම වාසිදායක වෙන්න ඕන. පරිසර සාධක වාසිදායක වෙන්න ඕන. බාහිර පරිසරයේ තියෙන අවස්ථාවන් ගොඩක් තියෙන්න ඕන අලුත් භාණ්ඩයක් ගණන් කරුවන්ට මිලදී ගන්න. ඒ වගේම අභ්‍යන්තර පරිසරයේ ඒකට අවශ්‍ය වෙන කෝ කම්පිටන්සි එක තියෙන්න ඕන. අන්න වැදගත්ම දේ තමයි විවිධාංගීකරණයට යන්න බෑ කෝ කම්පිටන්සි එක නැත්තම්. දැන් මේ බලන්න ඒකවිධ විවිධාංගීකරණය. සබන් හැදුවත් එයා ෂැම්පෝ හදද්දී ඒකට අවශ්‍ය වෙන යන්ත්‍ර සූත්‍ර දැනුම ඒ සියල්ල තියෙන්න ඕන. හරි? ඒකට දැනුම ඒවට අපි කියනවා කෝ කම්පිටන්සි එක. එහෙනම් කෝ කම්පිටන්සි කියන්නේ මොකද? අභ්‍යන්තර වාසිදායක සාධකයක්. ඒ කියන්නේ ශක්තිය. ශක්තිය වැඩි නම් ඒතර අභ්‍යන්තර කෝ කම්පිටන්සි එකේ තියෙනවා එළියේ අවස්ථාවන්. ගනුදෙනුකරුවෝ ඉන්නවා මේ භාණ්ඩ මිලදී ගන්න.
එහෙමනම් ඒ දෙක එකතු වුණාම තමයි අපි විවිධාංගීකරණයට යන්නේ. එහෙම නැති වුණොත් එහෙම ඒකට හේතුව තමයි ඒකට යොදවන සම්පත් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක අලුත් යන්ත්‍ර සූත්‍ර, අලුත් අමුද්‍රව්‍ය, අලුත් දැනුම ඒවා. ඒක මිලදී ගත්තේ නැත්නම් බැරි වෙලාවට එළිය ගන්න කරුවෝ ඒ සියල්ල අපත යනවා. පිරිවැය ඊටම ඉහළ යනවා, කොස්ට් එක වැඩි වෙනවා, ආයතනයේ අවදානමකට ලක් වෙනවා. අවදානමකට ලක් වෙනවා. බහුවිධ විවිධාංගීකරණය කියන්නේ එකිනෙකට සම්පූර්ණ වෙනස් ව්‍යාපාර වලට ආයතනය යනවා. ඒ වයින් තමන්ගේ මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න උත්සාහ කරනවා. මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒ දෙකම ඒක විවිධාංගීකරණයත් බහුවිධ විවිධාංගීකරණයත් ගොඩක් වෙලාවට උදව් වෙනවා අර වෙළඳපළ තුල තියෙන ආදේශක වහන්න. හරි? වෙළඳපළට අලුතෙන් එන නව තරඟකරුවනුත් වළක්වා ගන්න. දැන් බලන්න ඒකවිධ විවිධාංගීකරණයද කියන්නේ භාණ්ඩ පෙළ ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරනවා. අලුත් භාණ්ඩ ඉදිරිපත් කරනවා. ඒකෙන් අර සබ්ස්ටිටියුට් වලින් තියෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. දැන් බහුවිධ විවිධාංගීකරණයදී කරන්නේ අලුත් ව්‍යාපාරික ශේෂ්ත්‍රවලට සමාගම යනවා. ඒතකොට බ්‍රෑන්ඩ් නේම් එකේ ඉහළ සමාගමක් ඒවට ගියාම අර අලුත් තරඟකරුවන්ට තියෙන අවස්ථාවක් නැති වෙනවා. හැබැයි අවදානම ඉතාම ඉහළයි පරිස්සමින් හැල්ල කරන්න ඕන. මේක කරන්න පුළුවන් වෙන්නේ බාහිර පරිසරයේ සාධකත් අභ්‍යන්තර පරිසරයේ සාධකත් ඉතාම වාසිදායක විදිහට ක්‍රියාත්මක වෙනවා නම් විතරයි. හරි. මේකත් කරලා අපි මේ හෑන්ඩ් අවුට් එක ඉවර කරමු. ඒ ඇවිල්ලා වර්ධන උපාය මාර්ගවල දැන් අපි ඒ කියන්නේ growth rate දැන් අපි තරඟකාරීත්වය කියන සාධකයේ විතරක් ගත්තොත් තරඟකාරීත්ව උපාය මාර්ග දැන් අර උපාය මාර්ගය වල මූලිකවම ස්ට්‍රැටජික් උපක්‍රමික කියන්නේ ඉහළ මට්ටමේම තියෙන උපාය මාර්ග. අපි තරඟකාරීත්වය කියන සාධකයේ විතරක් ගත්තොත් ඒකදී අපිට පුළුවන් තරඟකාරීත්ව වාසිය සංවිධානයකට තමන් විකුණන ලබන නියම ඉදිරිපත් කරන සේවාවකින් තරඟකරුවන් අභිභවා ක්‍රියාත්මක කරන්න පුළුවන් අඩු පිරිවැය. අන්න මයිකල් පෝටගේ මේ කියන වැලියු චේන් ඇනලිසිස් එකේදී අපිට පුළුවන් නම් කොස්ට් එක අඩු කරන්න අපිට පුළුවන් මේ තරඟකාරීත්ව වාසිය ගන්න. අනිත් එක තමයි අපේ හරියට සෙග්මන්ටේෂන් කරොත් එහෙම සමස්ත වෙළඳපොළ කොටසකද ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ පල්ලෙහා මට්ටමේදී. දැන් මේ භාණ්ඩවල හෝ වෙළඳපොළවල හෝ ඒවා නෙමෙයි අපි මාකට් එක සෙග්මන්ට් කරලා ගන්න උත්සාහ කරනවා. මේ තරඟකාරීත්වය තුලින් ඇති වෙන වාසිය ගන්න. ඒ කියන්නේ අර මයිකල් පෝටගේ මැද තියෙන තරඟකාරීත්වය කියන එක අවම කරගන්න මේ තරඟකාරීත්ව වාසියත් තරඟකාරීත්ව අවකාශයක් අපිට යොදා ගන්න පුළුවන්. මූලික තරඟකාරීත්ව උපාය මාර්ග විදිහට තියෙනවා පිරිවැය නායකත්වය විභේදන නායකත්වය මේ තියෙන මයිකල් පෝටේසින් මේ ඉදිරිපත් කරමු මෙන්න මේක. හරි. තරඟකාරීත්වය අර මෙයාගේ මේ පංච බලයෙන් මේ මැද තියෙන එකිනෙකා අතර තියෙන තරඟය තුලින් ජය ගන්න එකිනෙකා අතර තියෙන තරඟය තුලින් ජය ගන්න එක්කෝ කොස්ට් එක අඩු කරනවා එක්කෝ මේවා විවිධාංගීකරණය කරනවා. කොස්ට් එක අඩු කිරීම තුළින් සහ විවිධාංගීකරණය තුළින් අපි කරන්නේ අලුත් භාණ්ඩ පෙළක් ඉදිරිපත් කරනවා. කිරීම තුළින් අපි උත්සාහ කරනවා තරඟකරුවන් අභිබවා ජය ගන්න. ඊළඟට තව එකක් තියෙනවා තරඟකාරීත්ව ස්ථානගත කිරීමේ උපාය මාර්ග. මේක මයික් මේ මෙයා ඉදිරිපත් කරපු එකක් ෆිලිප් කොට්ලර් ඉදිරිපත් කරපු එකක්. වෙළඳපොළ නායක මේ කියන්නේ පල්ලෙහා තරඟකාරීත්වය තුලදී ඉදිරිපත් කරන ඒවා. වෙළඳපොළ නායක වෙළඳපොළ අභියෝගිකරු අනුගාමික සහ ලාභදායී මේ නිෂ් මාකට් කියන්නේ මේ නිෂ් මාකට් කියන්නේ මේකත් ඇවිල්ලා ඇත්තටම මාකට් සෙග්මන්ටේෂන් එක තුලදී අර STP කියලා කිව්වේ සෙග්මන්ටේෂන් ටාගටින් පොසිෂනින් කියලා අන්න ඒ තුල ඉදිරිපත් කරන උපාය මාර්ග තමයි මේ තරඟකාරීත්ව උපාය මාර්ග. ඒතර මේක ඇවිල්ලා පල්ලෙහා මට්ටමේ අලෙවිකරණ මට්ටමේදී තියෙන උපාය මාර්ග. මේකෙදි ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්නේ මාකටිං මික්ස් එකේ තියෙන සාධක
පාවිච්චි කරලා මෙතනදී අපිට මේ ප්‍රොඩක්ට් කියන සාධකයේ වැදගත් වෙන්නේ වැඩිම වැදගත් වෙන්නේ cost එක එහෙම නැත්නම් price එක price එක promotion කියන සාධක තමයි වැදගත් වෙන්නේ. හරි. එහෙනම් අදට මම හිතන්නේ මේක අවබෝධ වුණා කියන එකයි. මේ කතා කරපු දේවල් තේරුණා නේද? අපි මේ පේපර්ස් ටික සාකච්ඡා කරනකොට දැන් මේ සතියේ පටන් ගන්නත් එක කරන්න බැරි වෙනවා. ලබන සතියේ අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මේ තියෙන කරුණු එන ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. හරි? එහෙනම් අදට මම පාඩම ඉවර කරනවා. මම හිතන්නේ සියලු දෙනාට මේක අවබෝධ වෙන්න ඇති කියන එකයි. එහෙම දරුවක් තියෙනවා නම් පොඩක් එවන්න මට ෆීඩ්බැක් එකක්.